අද නෙතෆම් සිත්නෙත් අසපුවේ පින්බර දායකත්වයේ දරනු ලබන්නේ එංගලන්තයේ ඕපින්ටන්හි පදිංචි වෛද්‍ය ශෂිනිද සිල්වා මහත්මිය සහ ජනකද සිල්වා මහතා යන පිරිස විසින්. එමනම් මේ ආරාධනයත් සමග ඔවුන්ගේ දායකත්වයත් සමග නමස්කාර පූර්වක ගෞරවයෙන් ආරාධනා කරනවා පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාද සිත්නෙත් අසපුවට දායකත්වයෙන් බොහොම ගෞරවයෙන් එකතු වෙනවා එංගලන්තයේ ඕපින්ටන් හි පදිංචි වෛද්‍ය ශෂිනිද සිල්වා මහත්මිය සහ ජනකද සිල්වා මහත්මයා. තේ ඇත්තන්ගේ සියලුම සත්ප්‍රාර්ථනා අපි මෙත්සිතින් සෙත් පතනවා සඵල වෙලා ඔවුන්ටත් ලෝකවාසී සියලුම දෙනාටත් මේ ධර්ම දේශනාවෙන් රැස් වෙන ආනිසංස බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා. දායකත්වයේ දායක අරමුණු අපි දේශනාව අවසානයේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවට ඔයත් දන්නවා සති කිහිපයක් තිස්සෙම අපි ෂඩ් අසාධාරණ ඥාන සාකච්ඡා කරමින් ඉන්න බව, අදට નિયમિત මාතෘකාව හැටියට ඔයත්ෝ මං හිතනවා විශ්වාස කරනවා දන්නවා මහා කරුණා සමාපatti ඥානයයි අද තියෙන්නේ කියන එක. මේ වෙනකොට අපි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන ගැන කතා කළා, ආශ්‍රයානුසේ ඥාන ගැන කතා කළා, යමක පාටිහාරී ඥාන ගැන කතා කළා. එතකොට අද දවසේ මහා කරුණා සමාපatti ඥානය ගැන සාකච්ඡා කරනවා කියලා ඔබ දැනුවත්. හැබැයි මට හිතුණා දැන් ඥාන 6න් අපි ඥාන 3ක් මේ වෙනකොට සති 7ක් මට මතක හැටියට අපි කතා කළේ එක දිගටම. තවත් ඥාන 3ක් ඉදිරියට ඉතුරු වෙලා තියෙනවා කතා කරන්නට. ඒ ඥාන ටික බැලුවට පස්සේ මෙතෙක් කතා කරපු ඥානවලට වඩා වැඩි කාලයක් මහා කරුණා සමාපත්තියේ සිට ඉස්සරහට අපිට කාලය අරගන්න සිද්ධ වේවි. මොකද මෙතෙක් කතා කරපු සියලු ඥානයන්ටත් වඩා ගැඹුරුයි මෙතනින් එහාට. ඒ කියන්නේ මහා කරුණා සමාපත්තිය පවා පින්වත්නි දේශන කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන තරම් ගම්බීර අර්ථ තියෙන දේශනාවක්. කියන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්තයිද කියන එක ගැන අපිට කවදාකවත් අපේ පුංචි මනසකට හිතලා සීමාවකින් තේරුම් ගන්න බැහැ පින්වත්නි. මේ වගේ සීමාවකට උන්වහන්සේගේ ප්‍රඥාව තියෙනවායි කියලා. සරියුත් මහරහතන් වහන්සේ ගැන යන්තමින් හරි උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගන්න. ඒ කියන්නේ අභිධර්මයේ පිටකය ගැන අවධානය යොමු කරන්නේ නැතුව අපි සූත්‍ර පිටකේ පැත්තෙන් බැලුවත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව තේරුම් ගන්න පින්වත්නි, උන්වහන්සේගේ තියෙන ප්‍රඥාවේ තියුණු බව තේරුම් ගන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණ, එහෙම නැත්නම් අපි මේ ෂඩ් අසාධාරණ ඥාන කතා කරන්න මූලික කරගත්ත සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පොත් වහන්සේම ඇති. ඒ හොඳටම ඇති. එච්චරටම පින්වත්නි අතිශයින්ම ගැඹුරුයි. එතකොට භාග්‍යතුන් වහන්සේලාට පමණක්ම තියෙන වෙන මේ ශාසනය තුල කිසිවෙකුට නැති
අඩුම තරමේ මේ කාරණා ලෝකෙට හෙළි කරපු මේ දේශනේ සිද්ධ කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නැති සුවිශේෂ ඥාන හයක් ගැන උන්වහන්සේ විසින්ම සොකී ඥාණයෙන් අවබෝධයෙන් අපිට කියලා දෙන නිසා පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා අපිට පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙම ඇති තේරුම් ගන්න අපේ තියෙන පුංචි හිත්වලට උන්වහන්සේගේ තියෙන මහා දැවැන්ත ඒ ප්‍රඥාවේ ස්වභාවය. ඉතින් මට මෙහෙම දෙයක් අද දවසේ හිතුණා. දැන් අපි ඥාන 3ක් කතා කළා. තව ඥාන 3ක් ඉතුරුයි. මෙතෙක්ම සති 7ක් ගෙවිලා ගිහිල්ලා තවත් ඉදිරියට බොහෝ කතා කරන්නට ඉතුරුත් වෙලා තියෙන නිසා ඉතුරු වෙලා තියෙන ඥාන 3ට සමහරට සති 7කට වැඩි යන්නත් පුළුවනි කියලා හිතෙන තරමටයි. ඒකෙන්ද පින්වත්නි ටිකක් වෙනසක් වෙන්න අද මට හිතුණා ඔබට මේ ධර්ම මාර්ගයේ වඩන දැන් අපි බවුන් පැලැස්ස විවෘත කරපු බවත් දන්නවා. ඔබ බවුන් පැලැස්සේ නේවාසික පුහුණු කවදද පටන් ගන්න කියලා බොහෝ දෙනා විමසමින් සිටිනවා මේ දවස්වල. දැන් මේ වෙනකොට රට කොරෝනා වසංගතයෙන් යම් කිසි විදිහකට පුංචි හිසෙසවීමක් අපි සහනයක් විදිහට නිදහසක් ලැබමින් සිටිනවා. ඒ නිදහස අයුතු විදිහට භුක්ති විඳින්න නැතුව එකිනෙකා තමන්ගේ ජීවිතයේ සාමාන්‍ය දිනදා කටයුතු සිදු කරගෙන යනවත් පේනවා ටික ටික. එතකොට බවුන් පැලැස්සේ කටයුතු කවදද ආරම්භ වෙන්නේ කියන එක නිසාම බොහෝ දෙනා විමසනවා. පින්වත්නි අපි බොහොම ඉක්මනින් ඔබට බවුන් පැලැස්සේ නේවාසික පුහුණුව පටන් ගන්න දවස් සිහිපත් කරනවා. ඉතින් අර භාවනා කරන කෙනෙකුට උපකාරී කරන කරුණු ටිකක් අද දවසේ කතා කරන්න කියලා හිතුවා. වෙනසකට අපේ ඥාන 3ක් කතා කරලා අද මේ භාවනාවට උපකාරී වෙන දේශනෙත් එක්ක ලබන සතියේ ඉඳලා ඊතුරු ඥාන 3ට අවධානය යොමු කරන්න හිතුවේ. සමහර වෙලාවට මේ හිත එක එක කාලෙට පින්වත්නි වෙනස්කම් වලට පත් වෙනවයි කියනකොට ඒ වෙනසට ගැළපෙන විදියට ඒ තැනට ඒ විදිහෙන් අර ඒ තැනට ඒ ඇනේ ගහනවයි කියනවා වගේ ඒ තැනට සුදුසු විදියට මේ හිතටත් අපිට මේ පෝෂණය දෙන්න සිද්ධ වෙනවා ධර්මයේ ආහාර. ඒක ගැළපෙන විදියට. දැන් ඔබ හිතන්න දැන් ඇන ගහනකොට ටින්ටස් ඇන ගහන්න ඕන තැනට පරාලැහු ඇන ගැහුවොත් මොකද වෙන්නේ? එතකොට පරාලැණයක් ගහන්න ඕන තැනට කවුරු හරි කෙනෙක් ටින්ටස් ඇනයක් ගැහුවොත් මොකද වෙන්නේ? ඒ නිසා මේ හිතත් හොඳට තේරුම් ගන්න අපේ හිතේ වඩනකොට අපි භාවනා කරනකොට මේ හැම දෙයකටම සුදුසු කාල තියෙනවා. ඒ හිතේ තියෙන ස්වභාවයට අනුව මේකේ වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් ගැන අපූර්වට කතා කරන දේශනයක් අද දවසේ අපි කියලා දෙන්න කියලා හිතුවේ. ඔබ දන්නවා සප්ත බොජ්ජංග. මෙන්න මේ බොජ්ජංග වල පින්වත්නි අපි මීට පෙර සිත්නේ තසපුවේදී බොජ්ජංග ගැන ඔබට වැඩෙන ආකාරය අපූර්වට ගලපලා තේරුම් කරලා දීලා තියෙනවා. බොජ්ජංග ගැන තවත් ආකාරයක දේශනයක් තමයි අද කියලා දෙන්න කියලා හිතුවේ. අග්ගි සූත්‍රය ඇසුරු කරගෙන සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුක්තේ බොජ්ජංග වග්ගයේ තියෙන අග්ගි සූත්‍රය. මම දැන් ඔබට සරලවම කියලා දෙන්නම් මොනවද බොජ්ජංග කියන්නේ? බොජ්ජංග වැඩෙන්නේ කොහොමද කියන එක ගැන අපි විස්තර කරලා දෙන්නම්. මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මේ හිතේ තියෙන ස්වභාවයන් දෙකක් තියෙනවා. නිතරම හිත ඒ තත්ත්ව දෙකට පත් වෙනවා. අන්නේ ස්වභාවයන් දෙකට පත් වෙනකොට ඒ වෙලාවට වඩන්න සුදුසු බොජ්ජංග මොනවද? වඩන්න සුදුසු නැති බොජ්ජංග මොනවද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ බෙදලා වෙන් කරලා දෙන දේශනයක්. ඔබ මතක තියාගන්න මේක සුවිශේෂ දේශනයක් කියන එක හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනේ ආරම්භ කරන්න කලින් හරි අපූර්ව දෙයක් කියනවා. ඒ තමයි මේ හිත හැංගෙන වෙලාවල් තියෙනවා. හිත හැංගෙනවයි කියලා කියන්නේ ලීන තත්ත්වයට පත් වෙනවයි කියලා කියන්නේ ඔයත් දන්නවා. කම්මැලි ගතියක් එන වෙලාවකට නිකන් මුකුත් කරන්න හිත දෙන්නේ නැති
ආන්නේ වගේ ස්වභාවයක් හිතට එන වෙලාවල් තියෙනවා. මහා අලස ගතියක් එන ලීන ගතියක්. ඒ කියන්නේ ඇතුළත හැකිලෙනවා කියලා හිතාගන්න. ඔන්න ඔය හිත ඇතුළට හැකිලෙන. හිතට මහා කියාගන්න තේරෙන්නේ නැති කම්මැලිකමක් එන. ලීන ගතියක්. මහා එපා කරපු අර නිකන් නිදිමත ගතියක් වගේ. ඔන්න ඔය ස්වභාවෙද්දී බොජ්ජංගවල වඩන්න ඕනේ මොන බොජ්ජංගද වඩන්න ඕනේ නැත්තේ මොන බොජ්ජංගද කියන එක ගැනත් ඊට පස්සේ ඔය හිතේ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ එන සමහර වෙලාවට පින්වත්නි මේ හිත මේ එකපාරටම විසිරෙනවා පිටත. දැන් අර ඇතුළට හැකිලෙන එකේ විරුද්ධ පැත්ත තමයි පිටතට විසිරෙනවා. ඇතුළට ඇවිල්ලා හැංගෙන එකයි එළියට පැනලා වටපිටාවේ දුවදුව ඉන්න එකයි දෙකක්නේ. කාමරේටම වෙලා හැංගිලා ඉන්න එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි එළියට පැනලා දුවදුව ඉන්න එක. ඔන්න ඔය හිත පිටතට විසිරෙනකොට අන්නේ විසිරෙන වෙලාවට මොන බොජ්ජංගද වඩන්න ඕන මොන බොජ්ජංගද වඩන්න ඕනේ නැත්තේ කියලා පැහැදිලිව ශ්‍රාවකයට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ බෞද්ධ නම් පින්වත්නි ඔබ මේවා දැනගෙන ඉන්න ඕනේ. ඔබ මේවා වඩන්නත් ඕනේ. ඔබ මේවා තේරුම් අරන් ඉන්නත් ඕනේ. මේවා වඩන්නේ කොයි වගේ වෙලාවටද කොහොමද වැඩෙන්නේ කියන එක ගැනත් අපි පූර්ණව මේ වෙලාවේ පින්වත්නි තේරුම් කරලා දෙනවා සරලව. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ හිත හැකිලිච්ච වෙලාවට වඩන්න ඕන සහ නොවඩන්න ඕන ටිකයි හිත විසිරිච්ච වෙලාවට වඩන්න ඕන ටිකයි නොවඩන්න ඕන ටිකයි ගැන බුදුරජාණන් වහන්සේ කියනවා මේ කතා කරන්න යන ওই විෂය තියෙනවානේ. මේ විෂය ගැන මේ බුද්ධ ශාසනයෙන් බැහැර කාගෙන් හරි ඇහුවොත් එහෙම. ඒ කියන්නේ මේ හිත හැකිලිච්ච වෙලාවට මොනවද කරන්න ඕනේ සහ විසිරිච්ච වෙලාවට මොනවද කරන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේගෙන් හරි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් හරි මේ ප්‍රශ්නෙට සතුටු වෙන්න පුළුවන් ඉදී උත්තරයක්. මේ දෙවියන් මරුන් බබුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුක්ත ලෝකේ බුදු නැතින් දකින්නේ නැහැ කියලා කියනවා. ඒ තරමටම ප්‍රබල ප්‍රශ්නයක් කියනවා මේ ප්‍රශ්නේ. ඉතින් එතකොට දැන් මේ දේශනාව ඔබට සිද්ධ කරන මම මහ ලොකු එක්කෙනෙක් නෙමෙයි එච්චර ප්‍රබල ප්‍රශ්නයක් විසඳලා දෙන්න. මම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් මම කියන්නේ. ඒ අග්ගි සූත්‍රය ඇසුරු කරගෙන. එතකොට පින්වත්නි මේ අග්ගි සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඕනෑම කෙනෙකුගේ හිතේ තියෙන ස්වභාවයට බේතක් විදියට. හරියට කිව්වොත් එහෙම එතෙන්ට ඕන ආහාරය. අර ඒකයි මම කිව්වේ එතෙන්ට සුදුසු ඇනේ ගහන විදියට. එතකොට මේ ලෝකේ ධර්ම මාර්ගයේ වැඩුවත් එකයි නැතත් එකයි කාටත් හිතේ ලීන ගතිය එනවා. සාමාන්‍ය මිනිස්සුන්ටත් කාටත් මේ හිත හැකිලෙන ගතිය තියෙනවා පින්වත්නි. හැකිලෙන ගතිය කියන්නේ ඔය මහා කම්මැලි ගතිය. එතකොට විසිරිලා හරි කලබලකාරී විදිහට ඉන්න වෙලාවක දැන් හොඳට බලන්න කලබල වෙලාවට හිතේ අර හැකිලිච්ච ගතිය නැහැනේ. හොඳටම හිත කලබල වෙලා එහෙට දුවනවා මෙහෙට දුවනවා ඒ වෙලාවට අපි අර කිසි වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ කියලා පැත්තක ගහලා ඉන්න ගතියක් නැහැ පින්වත්නි. එතකොට එහෙම මේ පැත්තක ගහලා ඔහි කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැතුව මහා කම්මැලිකමින් ඉන්න වෙලාවට එහෙට මෙහෙට දුවලා ටක් ගාලා වැඩක් කරන විදිහේ එහෙම විසිරිච්ච ගතියකුත් නැහැ. බලන්න මේක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙපැත්තක්. හරියට අර මීටර එක ගත්තොත් එහෙම අංශක බිඳුව සහ අංශක 180 අතර ප්‍රමාණය වගේ ඒ පැත්තයි මේ පැත්තේ අතර සම්පූර්ණ මේ පරස්පර කතාවක් මේක. දැන් මේ මීටරේ එක වෙලාවකට බිඳුව පැත්තට බර වෙනවා අංශක 90 ඉඳලා තව වෙලාවකට අංශක 90 ඉඳලා 180 පැත්තට බර වෙනවා. දැන් ඔයත් හිතන්නකෝ වාහනයක වුණත් වේගය අඩු වැඩි කරනකොට ඕක එක එක පැත්තට අඩු වෙනවා සමහර පැත්තට වැඩි වෙනවා මීටර වල මේක තියෙනවනේ ඕන ගොඩක් මීටර වල. ඒතර මේ මීටර එක එහාට මෙහාට මේ වෙනවා වගේ හිත අමුතු මීටර එකක් මේ හිතේ අර හැකිලෙන පැත්ත අපි කියමු බිඳුවේ පැත්ත. එතකොට විසිරෙන පැත්ත අපි කියමු 180 පැත්ත අංශක 180 පැත්ත. එතකොට මේකේ අර මැද අංශක 90 මම ඔබට යෝජනා කරනවා හරියට පින්වත්නි හිතේ සමාධිමත් ස්වභාවය වගේ. හිතට සමාධියක් ඇති වෙච්ච මොහොත වගේ. ඒ කියන්නේ මේ
හරියටම මැදට ගන්න එක. දැන් තරාදිය එකත් ඔබ බලන්න. දැන් අද කාලේ තියෙන ඉලෙක්ට්‍රික් විදිහේ තරාදි නෙමෙයි මං කියන්නේ. ඉස්සර තීච්ච තරාදි ඔය පඩි දාන තරාදි ඔබට මතක ඇති. මේ තරාදියේ තැටි දෙකේ මොනවා දැම්මත් තරාදි වල එක පැත්තක තැටියකට පඩි ටික දාලා පඩි කියනකොට දැන් ඉන්න ළමයි තරාදි ගැන දැකලත් නැති අය ඉන්නවා. සමහර තරුණ ළමයිනු මොන පඩි කියනකොට හිතයි එක්ක ලිම් පඩි එහෙම නැත්තම් නිකන් මාසාන්තිමේ ලැබෙන වැටුපට කී පඩි කියන ඒ වගේ කිලෝ එකේ පඩිය 500 පඩි ඉස්සර තිබ්බනේ. දැන් මේ තරාදිය පැත්තකට දාන පඩිය දැන් ඕක දාලා අනිත් පැත්තට කිරණ බඩු දානවා. සීනි හරි මොනවා හරි දානවා. එතකොට දැන් මුදලාලි ඔය තැටි දෙකට මොනවා දැම්මත් බලන්නේ ඔය තැටි දෙක දිහා නෙමෙයිනේ. ඔය තැටි දෙකේ අඩු වැඩියක් කරන්න ඕන නම් විතරයි බලන්නේ. හැබැයි මේකේ දැන් බර සමානද කියන එක බලන්නේ මුදලාලි මැද. ඒ කියන්නේ අර උඩ තියනවා මේක බලන කටුවක්. මෙන්න මේ කටුව හරියට අංශක 90ට සමානව තියෙනකොට තමයි මුදලාලි දන්නේ දැන් සමබරයි කියලා. මේ හිතත් ලීන පැත්තටත් නොයා ඒ කියන්නේ ඇතුලේ හැකිලෙන සහ පිටත විසිරෙන. ඇතුළට ඇකිලෙනවා එළියට විසිරෙනවා. ඔන්න ඔය දෙකටම පනින්න නැතුව සමබර තරාදිය සමබර වගේ හිත සමබර කරන සතිය මනින්න තියෙන තැන තමයි පින්වත්නි මේ මැද කටුව වගේ තියෙන සමාධිය. මම ඕකට සිහිය කියලා කියන්නම්කෝ. සමාධියයි සිහියයි කියන්නේ සම්පූර්ණ කරුණු දෙකක් සමාන නෑ. අපි මේකට සිහිය කියලා කියමු. එතකොට දැන් සප්තබොජ්ජංගවල බොජ්ජංගයන්ගේ පළවෙනි එකම පටන් ගන්න සිහිය සතිය සති සම්බොජ්ජංගේ. ඔය ඇත්තෝ පින්වත්නි මේ බොජ්ජංග කියලා ලොකු වචනයක් විදියට බරට කතා කරද්දී ඒ වචනෙට බය වෙන්න එපා. කවදාක්වත් බොජ්ජංග ගැන ජීවිතේ අහලා නැති කෙනෙක් මේ දේශනේ අහනවා නම් ඇත්තෝ මේක හිතට හරි බරට ගන්න නැති වෙන්න මම සරලව කියන්නම් බොජ්ජංග කියන්නේ මොකද්ද කියන එක. මේ ඔබ දන්නවා ධර්මය අවබෝධ කරන්නේ ශ්‍රාවකෙක් මේ සංසාරයෙන් නිදහස් වෙන්න. ඒ අවබෝධයෙන් නැතුව නිදහස් වෙන්න බෑනේ. මොන දෙයකින්වත් නිදහස් වෙන්න බෑ අවබෝධයක් එන්නේ නැතුව. අපි කියමු ස්වාමි පුරුෂයාට බිරිඳ ගැන තියනවා නම් මොකක් හරි ඝට්ටනයක් මොන හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒ දෙන්නගේ ප්‍රශ්නේ නිදහස් වෙන්නත් ඒ දෙන්නට දෙන්න අවබෝධයක් ඇති කරගන්න වෙනවා. කොතන වුණත් අවබෝධයක් ආවම තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එතකොට දැන් සමහර తాවකාලික පැලැස්ටර දාගන්න පුළුවන් ඕන දෙයක්. හැබැයි මේ හරියට ඒක විසඳන්න නම් අවබෝධයක් එන්න ඕනේ. මෙන්න මේ අවබෝධය සංසාරයෙන් නිදහස් වෙන්නත් ඕනේ පින්වත්නි. සසරෙන් නිදහස් වෙන්න එන අවබෝධය තමයි පාලියෙන් බෝධි කියලා කියන්නේ. අන්න බෝධි කියන්නේ මොකද්ද? අවබෝධය. එතකොට ඔය අවබෝධය ඇති කරගන්න උදව් වෙන අංග තියෙනවා. උදව් වෙන අංග, උපකාරක අංග. අන්නේ උපකාරක අංග අවබෝධයට උපකාරක වෙනවාද යමක් ඒ අංග වලට කියනවා බෝධි අංග කියලා. අවබෝධයට උපකාර වෙන අංග බෝධි අංග තමයි බොජ්ජංග කියන්නේ. එතකොට බොජ්ජංග 7ක් තියෙනවා. ඒ නිසා කියනවා සප්ත බොජ්ජංග. අපි ඔන්න ඔය 7 පළවෙනි එක ඔබට කියනවා මේ මැද තියෙන කටුව වගේ කියලා හිතාගන්න. මේක මනින තීරකේ වගේ. සතිය. එතකොට දැන් අර දෙපැත්තේ තැටි වලට දාන්න තියෙන්නේ එහෙනම් 3 මොකද 7ක්නේ 7න් එකක් මැද කටුව නම් ඉතුරු වෙන්නේ 6ක්නේ 6 අපි දෙපැත්තට 3 කියලා දාමු. එක පැත්තක් හිත හැකිලෙන තැටිය අනිත් එක හිත විසිරෙන තැටිය කියලා හිතාගන්න. එතකොට දැන් මේකෙදි ඔබ තේරුම් ගන්න විසිරෙන තැටියේ පැත්තට කටුව පනින්න ගියොත් ඒ වෙලාවට පින්වත්නි අර දාන්න ඕන නැති දේ අපි කියමු යම්කිසි 3ක් මේ 6න් හිත හැකිලිච්ච වෙලාවට දාන්න ඕන 3 නැතුව අනිත් 3 දැම්මොත් ඒ හැකිලීම තව වැඩි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අර හිතේ විසිරීම තියෙන වෙලාවට දාන්න ඕන 3ක් තියෙනවා. ඒ 3 නැතුව අර නොදාන්න ඕන 3 දැම්මොත් ඒ කියන්නේ හිත ඇකිලිච්ච වෙලාවට දාන්න ඕන 3 හිත විසිරිච්ච වෙලාවට දාන්න ගියොත් එහෙම විසිරීම තව වැඩි වෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ
මේ අග්ගි සූත්‍රයේ තරාදි කතාවක් නෑ. උන්වහන්සේ මේ වඩන්න ඕන කාලේ සහ නොකාලේ පෙන්වන්නේ. ඔබට මේක හොඳින්ම තේරෙන්න ඕන හින්දා තමයි මම මේක කිව්වේ. එතකොට දැන් අර මේක තුන දෙපැත්තට බෙදෙනවයි කියලා කිව්වේ ඇයි? එක තුනෙන් හයක්නේ තුන වුණාම හත්වෙනි එක සප්තබොජ්ජංග කියන එකේදී ඒ පැත්තට 3යි මේ පැත්තට 3යි ගියාම එකක් ඉතුරු වෙනවනේ. ඒක සතියනේ. ඒක මං කිව්වා පටන් ගන්න එක කියලා. ඔය පටන් ගන්න එක මැදට මම තියන්නේ ඇයි? ඒක කොයි පැත්තෙදිත් අවශ්‍යයි. සමබර වෙනකොට අපි කියමු හිත ඇකිලිච්ච වෙලාවට දාන්න ඕන ටික දාලා ඔන්න බැලන්ස් කරා. එතකොටත් අර මැද කටුව ඕනේ. හිත විසිරිච්ච වෙලාවට දාන්න ඕන 3 දාලා බැලන්ස් කරා. ඒත් මැද කටුව ඕනේ. එතකොට මේ බැලන්ස් එක තියෙන හැමතිස්සෙම මේ මැද එක ඕනේ. අන්න ඒකෙදි තමයි පළවෙනි බොජ්ජංගේ මැද කටුව කියලා කිව්වේ. ඒක කොයි පැත්තටත් ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම මම ඕක කියනවා නම් උන්වහන්සේ පින්වත්නි මේ සූත්‍රයේදී මේ කාරණාව මේ සතිය ගැන කියනකොට කියනවා සත්‍තින් ක්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමීති. මේ සතිය කියලා කියන්නේ හැම තැනදීම තියෙන්න ඕන එකක් කියනවා. ඒකින්ද ඒක පොදු කාරණාව. ඒතකොට දැන් ඔන්න බොජ්ජංග වල, ඒ කියන්නේ බෝධි අංග, අවබෝධයට උදව් වෙන අංගවල සතිය හැකිලිච්ච වෙලාවෙත් තියාගන්න, විසිරිච්ච වෙලාවටත් තියාගන්න කියන එකයි මේකේ තේරුම. හැකිලීම නැති කරන්නත්, විසිරීම නැති කරන්නත් සතිය ඕනේ කියන එකයි ඒකේ තේරුම. එතකොට දැන් අපි බලමු ඉතිරි ටික කොහොමද වෙන් වෙන්නේ මේ අවස්ථා දෙකට කියලා. මේ සූත්‍රයේ හරිම ලස්සනයි. මොකද ධර්මඥානය ඇති කරගන්න කැමති අය, හිත වඩන්න කැමති අය, භාවනා කරන්න කැමති අය, ධර්ම ගැන අවබෝධයක් ඇති කරගන්න කැමති අය මේ බොජ්ජංග ගැන හරිය ආදරෙන් ආසාවෙන් අහනවා කියන එක මම අතීතෙත් බොජ්ජංග ගැන, සප්ත බොජ්ජංග ගැන කරපු දේශන, මේ රටේ සහ විදේශ රටවලදී සාකච්ඡා කරපු දේශන කෙරෙහි බොහෝම උනන්දුවෙන් බොහෝ දෙනා ශ්‍රවණය කරපු බව මට මතකයි. ඒ වගේම ප්‍රංසෙදි මම පැරිස් නුවරදී කරපු සප්තබොජ්ජංග ගැන දේශනයක් පැරිසියේ ප්‍රධාන, ඒ කියන්නේ ප්‍රංශේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ, පැරිසියේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ මා විසින් ඒ කරපු සප්තබොජ්ජංග ගැන කරපු දේශනාව සටහන් කරලා, ඒ දේශනේ ලියලා, ඒ දේශනාව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරලා පොතක් සකස් කරලා ප්‍රංශ භාෂාවෙන් පොතක් විදිහට උන්වහන්සේ බෙදා දීමක් කරා ප්‍රංශේ ඉන්න අයට. මොකද මේ සප්ත බොජ්ජංග ගැන පින්වත්නි ඒ තරමටම වොමනාව තියෙන කෙනා දන්නවා මේකේ තියෙන වටිනාකම, මේකේ තියෙන රසය. ඉතින් අපි මේ සකස් කරපු පොතට, ග්‍රන්ථයටවත් ඇතුළත් නොවිච්ච වටිනා කරුණු ටිකක් තමයි මේ අද කතා කරන්නේ. අලුත්ම කරුණු ටිකක්. මීට පෙර බොජ්ජංග ගැන මම කවදාකවත් කතා කරලා නැති කරුණු ටිකක්, කතා කරන්න ආසාවෙනුත් හිටපු කරුණු ටිකක්. ඔබට මෙහෙම කියනකොට මේ කරුණු ටික ආසා ඇති අහන්න මං යෝජනා කරනවා. ඒ වගේම ඔබ ලියා ගන්න. මොකද මේ ටික ගොඩාක් තමන්ගේ හිතේ මේ අවස්ථා දෙකම තියෙන බව ඔබ දන්නවා. මම කියන්නේ නැතත්, බුදුරජාණන් වහන්සේ දේශනා නොකලත් ඔබ දන්නවා ඔබේ හිතේ හැකිලෙන අවස්ථා තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම ඔබ දන්නවා ඔබේ හිත විසිරෙන අවස්ථා තියෙනවද නැද්ද කියන එක. ඔය අවස්ථා දෙක මම නොකියුවත්, භාග්‍යතුන් වහන්සේ නොකියුවත් ඔබට තියෙනවා පින්වත්නි. මේ සිත්නෙත් අසපු අහන එක කෙනෙක් පුළුවන් නම්, මේ වෙලාවේ අපි අහන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා, එක කෙනෙක් පුළුවන් නම් කියන්න, හාමුදුරුවනේ මගේ නම් හිත මේ ජීවිතේ කවදාකවත් ඇකිලිච්ච අවස්ථාවක් නැහැ. එහෙම අර අලස ගතියක් ආපු, ලීන ගතියක් ආපු අවස්ථාව මගේ ජීවිතේ කවදාකවත් මං අත්විඳලා නැහැ කියන්න පුළුවන් නම් කෙනෙක් ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් ඔබ අභියෝග කරන්න එක අනිත් පැත්ත. ඇතුළට හැකිලිච්ච නැති උනා, ඒක මං කියන්නේ හැකිලිලා තියෙනවා හාමුදුරනේ. හැබැයි මේ ජීවිතේ කවදාකවත් පිටතට විසිරිච්ච ගතියක් මගේ හිතේ ඇවිල්ලා නැහැ කියන්න පුළුවන් නම් කවුරු හරි කාටද අභියෝග කරන්න පුළුවන්? ඒ කියන්නේ පින්වත්නි, මේ ලෝකයේ සියලු දෙනාටම, මේ සාමාන්‍ය ලෝකේ ජීවිතයේ ගෙවන ඔබ හැම දෙනෙකුටම මේ හැකිලෙන ගතිය තියෙනවා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සන්ට කියනවා මේ දේශනාව තුළ, යස්මින් භික්කවේ සමයේ ලීනං හෝති චිත්තං
අකාලෝ තස්මින් සමයේ පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය අකාලෝ සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය අකාලෝ උපෙක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය. හිත ලීන වෙච්ච වෙලාවට හිත ඇතුළට ඇකිලිච්ච වෙලාවට අර කම්මැලි ගතිය ආපු වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන එක සුදුසු කාලේ නෙමෙයි කිව්වා. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගෙට සුදුසු කාලේ නෙමෙයි අර හිත ඇකිලිච්ච වෙලාව. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ උපෙක්ඛා සම්බොජ්ජංගේ වඩන්නත් සුදුසු කාලේ නෙමෙයි කිව්වා. හිත ඇකිලිච්ච වෙලාව. එහෙනම් අපි කියමු දැන් මේක තේරුම් ගද්දී ඔබ ගලප ගන්න දේශනාවේ පටන් ගද්දිම උන්වහන්සේ හිතේ ඇකිලීමට සුදුසු නැති වඩන්න එපා කියන ටික කියන්නේ. එතකොට එතන කියන්නේ අර බොජ්ජංග වල අන්තිම ටික. මොකද සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මෙන්න මේ හතේ ධම්මවිචය, විරිය, ප්‍රීති කියන්නේ එක තැටියකට වැටෙන කොටස් තුනක්. ඒ කියන්නේ එක කණ්ඩායමක්. ධම්මවිචය, විරිය, පීති. අනිත් ටික පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ තුන දැන් ගිය පාර මං අර බොජ්ජංග වැඩෙන ක්‍රමවේද ගැන කතා කරනකොටත් එතෙන්දිත් මේ තුන බෙදීමක් කළා. හැබැයි මේ විදිහට නෙවෙයි වෙන විදිහකට. ඒකෙදි අන්තිම එක වෙන් කරලා මුල් ටික තුන බෙදුවා හේතු සහ ඵල කියලා. දැන් අද මෙතනදි කරන්නේ මේ මුල් එක වෙන් කරලා ඊට පස්සේ තියෙන ටික තුන බෙදෙනවා. එතකොට ධම්මවිචය කියන්නේ සරලම වචනෙන් කියනවා නම් දහම් විමසීමක්. ඒතර මම ඔය ඇත්තන්ට මේ දේශනාවෙදිත් සිහිපත් කරනවා භාවනාවක් කරන හැම තැනම මෙන්න මේ දහම් විමසීමත් එක්ක එකටම තියෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ දහම් විමසීම කියන ධම්මවිචය කියන එක භාවනාවේදී භාවනා කමටහන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ හිතන්න ඔබ භාවනාව වශයෙන් කරනවායි කියලා බුදුගුණ භාවනාව. එහෙම නැත්නම් අනිත්‍ය භාවනාව, එක්කෝ ආනාපාන සති භාවනාව, මොකක් කරේ ඔබ කරන භාවනාවේ භාවනා අරමුණ. ඒක තමයි එතන ධම්මවිචය වෙන්නේ. දැන් ඔබ දැස් පියාගෙන ආස්වාසය ප්‍රස්වාසය කියලා ඒ සිද්ධ වෙන ආස්වාසය දිහා විතරක කරනවා. සිද්ධ වෙන ප්‍රස්වාසය දිහා විතරක කරනවා. මෙන්න ආස්වාසය ගත්තා. ඔන්න ප්‍රස්වාසය හෙළුවා කියලා ඔබ ඒ ගන්න හුස්මත් හෙළන හුස්මත් ගැන හොඳට සිහියෙන් විමසනකොට ඒ විමසීම ධම්මවිචය, දහම් වීමසීම. මොකද ඒක භාවනා අරමුණන්නේ. භාවනා අරමුණ හැමතිස්සෙම කුසල අරමුණක්. ඒ අරමුණ එතන දහම් විමසීමක් වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඔබ භාවනා කරන වෙලාවක් නෙමෙයි. මොකක් හරි ධර්ම කරුණක් කරන් ධර්ම මනසිකාරය කරනවා. අන්නේ ධර්ම මනසිකාරය කරන තැනත් ඔබේ විමසීම ඇවිල්ලා ධම්මවිචයට අයිති වෙනවා. එතකොට මේ ධම්මවිචයත් එක්ක ඉන්න කණ්ඩායමේ අනිත් දෙන්න තමයි විරියයි ප්‍රීති. විරිය ප්‍රීති කියලා කියන්නේ දැන් අපි මෙතෙන්දි කියලා තිනවා සතිය ඔය හැමතැනටම තියෙනවායි කියලා. එතකොට සතියත් එක්ක ධම්මවිචය කියන එක ආවම සිහිය තියෙනවා නම් දහම් විමසීමක් තියෙනවා නම් අන්න එතෙන්දි පින්වත්නි මේ වීරිය අනිවාර්යෙන් තියෙනවා. එතකොට මේ වීරිය ඇති කරගන්න එකයි ධම්මවිචය ඇති කරගන්න එකයි එක්කම ඒ කණ්ඩායමටම මේ වෙලාවේ වෙන එකතු වෙනවා තව සමාජිකයෙක් ප්‍රීති සම්බොජ්ජංගේ. ප්‍රීතියක් කියන්නේ නිරාමිස ප්‍රීතිය. සාමාන්‍ය මේ හිතේ අර විසිරිච්ච ස්වභාවයේ නැති වේගෙන යන්න පටන් ගන්නකොට එන ආරම්භකම සමාජිකයෙක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ. ඒ කියන්නේ සමාධිය කියන මේ පැත්තට අපි හිතමුකෝ සමතේ ගමනාන්තේ සමාධිය නම් ඒ ගමනාන්තයට යන්න කලින් හම්බෙන නැවතුමක් තමයි తాවකාලික නැවතුමක් තමයි මේ
ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට මේ නැවතුම පසු කරන් යන්නේ ප්‍රීතියත් එක්ක තමයි එතනින් එහාට ඉදිරියට ගමන යන්නේ. ඔන්න ඔය ප්‍රීතියයි, ඔන්න ඔය වීරියයි, ඔන්න ඔය දහම් විමසීමයි පළවෙනි කණ්ඩායමේ ඉද්දි ඉතුරු කණ්ඩායමට එකතු වෙනවා අනිත් අවසාන තුන්දෙනා පස්සද්දි සමාධි උපේක්ඛා. පස්සද්දි කියන්නේ පින්වත්නි සැහැල්ලුව. සැහැල්ලුව කියනකොට ඔයගොල්ලෝ ජීවිතේ සාමාන්‍යයෙන් කතා කරන සැහැල්ලුව නෙමෙයි. අපි නම් හරි සැහැල්ලුවෙන් ඉන්නවා, අපි නම් හරි ජොලියෙන් ඉන්නවයි කියලා කියන සැහැල්ලුව නෙමෙයි මෙතන කියන්නේ. සමහරුන්ට සැහැල්ලුවක් එනවයි කියනවනේ මොනවා හරි තීච්ච ප්‍රශ්නයක් විසඳනකොට හම්බෝ හරි සැහැල්ලුණා කියනවා. එක්කෝ තමන්ට මේ ආහාර අරගෙන ඒ ආහාර කවදා හරි දවසක ශරීරයෙන් ඉවත් කරන්න ඕන වෙන දවසක් එනවනේ ශරීරයට ආහාර දුන්නා වගේම. අන්න ඒ වෙලාවටත් ඕවටත් කියන වතුර දුන්නත් එහෙමයි ශරීරයට ඒවත් බරක් හැටියට තමයි අපි කියන්නේ. අහවල් බර මෙන්න මේ බර කියලා. එතකොට වතුර දුන්නත් ආහාර දුන්නත් මේක කොයි වෙලාවෙ හරි ඔබට බරක් වෙනවා. ඒ බර ඉවත් කරාමත් සැහැල්ලුවක් වෙනවා. කොතන හරි බරක් ඉවර කරාම සැහැල්ලුවක් නෙන්නේ. එතන මේ හිතට එන සැහැල්ලු, ගතට එන සැහැල්ලු, විවිධ සැහැල්ලු අපි සාමාන්‍ය සමාජේ කතා කරනවා. කොහේ හරි කැලේකට ගියාම, සුන්දර ඇලක් දොලක් ළඟට ගියාම, වැවක් ළඟට ගියාම, බීච් එකකට ගියාම, දියැලක් බලන්න ගියාම, එතකොටත් සමහරව කියනවා හරි සැහැල්ලුයි කියලා. සමහර වෙලාවට මහා කංකරච්චල් මිනිසෙක් එක කතා කරලා ඒ මිනිහා කට පියාගත්තමත් කියනවා වැස්සක් පැහුවා වගේ පුදුම සැහැල්ලුවක් තියෙනවා වගේ එක එක සැහැල්ලු අපි ජීවිතේ කතා කරනවා. හැබැයි පින්වත්නි මෙතන කියන්නේ ඔය එක සැහැල්ලුවක්වත් නෙමෙයි මේ හිතේන කෙලෙස් වල. ඒ කියන්නේ සරලව කියනවා නම් මේ ඇලෙන ගැටෙනකොට තියෙන බරක් තියෙනවනේ. ඔයගොල්ලෝ දන්නවා ඇලීම් ගැටීම් තියෙන තැන හිත හරි බරයි. අන්නේ ඒ බර ඈත් වෙනකොට තියෙන සැහැල්ලුව තමයි පස්සද්ධි කියලා කියන්නේ. කෙලෙස් බර ඈත් වෙද්දි තියෙන සංසිඳන සැහැල්ලුව. දැන් ඔය සාමාන්‍ය ජීවිතයේ ඇලෙන ගැටෙන බර තේරෙන්නේ අපිට. හැබැයි ඒ බර ටිකක් වැඩි වෙනකොට අපි කියමු ගැටෙන බර වැඩි වෙනකොට සාමාන්‍ය මොහොතක සාමාන්‍ය විදිහට ඉන්නකොට එන ගැටීම ටික ඕලාරික වෙද්දී එතකොට ඔන්න ඔයගලන්ට බර තේරෙනවා ටිකක්. අපි කියමු කවුරු හරි කෙනෙක් එක්ක තියෙන තරහ උත්කෘෂ්ඨ වෙන එක වැඩි වෙනවා. නිකන් අර නිින්ද යන්නේ නැහැ ඒ තරහත් එක්ක. ඒ තරහ හිත ඇතුලේ පුපුර තියෙනවා. අන්න ඒ වෙලාවට බලන්න බරයිද නැද්ද? හිතට මහා බරක් තියෙනවා ඒ වෙලාවට. රාගෙත් එහෙමයි, ద్వේසෙත් එහෙමයි ගොඩාක් ඕලාරික වෙනකොට ඒ බර දැනෙනවා. සාමාන්‍ය වෙලාවට ඒ බර දැනෙන්නේ නැහැ බරක් කියලා. හැබැයි පින්වත්නි ඒ බරක් හැටියට දැනෙන්නේ පස්සද්ධියක් දවසක ලැබිච්ච කොට. ඒ කියන්නේ ඔබට දවසක පස්සද්ධිය ලැබුණොත් සැහැල්ලු වුණොත් හිත අන්න එතකොට තේරෙනවා අනේ දෙයියනේ මෙච්චර කල් කොච්චර බරකින් ඉඳලා තියෙනවද කියලා. සාමාන්‍ය මිනිස්සෙගේ පුරුදු වෙච්ච බර තේරෙන්නේ නැහනේ. පුරුදු වෙච්ච බර. සමහර බරට හරි ආසයිනේ. දැන් මම උදාහරණයකට මෙහෙම කියන්නම්. චිත්‍රපටියක් බලන කෙනෙක් ඒ චිත්‍රපටියේ මේක හොඳටම මෙහෙම කියදයි සමහර කියනවනේ භාවනා කරන්න ගියාම නිින්ද යනවා, බණ අහන්න ගියාම සමහර නිින්ද යනවා. මේ හැබැයි ෆිල්ම් එකක් බලන්න යනකොට නිින්ද යන්නේ නැහැ කියලා. හේතුව මොකද්ද? ෆිල්ම් එකක් බලන්න යනකොට නිින්ද යන්නේ නැති වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි ෆිල්ම් එක බලනකොට හිතේ තියෙන්නේ අලස. දැන් බලන්න ඔගේ ඇලෙන ගැටෙන දේ වැඩි නම් ෆිල්ම් එකේ කවදාකවත් නිින්ද යන්නේ නැහැ. එක්ක ෆිල්ම් එක බලනකොට හරියට හිතේ අර ඇලෙන පැති රාගයට පැති වැඩි. ඉතින් නිින්ද යන්නේ නැහැ. එහෙම නැත්නම් ද්වේෂේ පැත්තට වැඩි. ඒතර නිින්ද යන්නෙත් නැහැ. හිතන්න දුෂ්ටය ඇවිල්ලා කෙල්ල කොල්ල කියලානේ සාමාන්‍යයෙන් ෆිල්ම් එකේ කතා කරන්නේ. චරිත දෙක ප්‍රධාන චරිත දෙකක් ඉන්නවනේ. දැන් දුෂ්ටය ඇවිල්ලා කෙල්ලට මොකක් හරි කරදරයක් කරනකොට ඔන්න ඔබේ හිතේ තරහ ඇවිස්සෙනවා. දැන් කෙල්ලට හානිය කරන්න යන දුෂ්ටය ගැන. දැන් බරක් තියෙනවා. තේරෙන්නේ නැහැ මේක බරක් කියලා. ඒ අර ගැටීමේ බර තියෙනවා. කවදාකවත් නිින්ද යන්නේ නැහැ. ඒයි හේතුව මම ඔබට කිව්වා අර මීටරේ අංශක 190 පැත්ත ගැටීම, බිඳුව පැත්ත හැකිලිම. එතකොට නිින්ද යන්නේ බිඳුව පැත්තට වැටුනම කවදාකවත් දැන් මේ බිඳුවයි 180යි කියන්නේ අංශක වලින් සම්පූර්ණ හාත්පසින් ප්‍රතිවිරුද්ධ දෙපැත්තනේ. එතකොට
මේ තරහ ඇවිස්සිච්ච ෆිල්ම් එක බල තරහ ඇවිස්සිච්ච වෙලාවට අංශක 190ටම කට්ට පැනලා තියෙන රතු කට්ට පැන්නා වගේ කවදාකවත් බිඳුවට වැටෙන්නේ නැහැ වෙලාවේ. එතකොට දැන් භාවනා කරන්න ගියාට පස්සේ කරන්නේ මොකද? අර අංශක 180 පැත්තේ ගැටීමේ පැත්ත, ඇලීමේ පැත්ත ටික අඩු කරගෙන එනවා. මොකටද මේ මැදට ගේන්න, 90ට ගේන්න, සතියට ගේන්න. මේකට ගේන්න එනකොට අඩු කරගෙන ඇවිල්ලා අර මැද තීරුම් ගන්න බැරි වෙච්ච ගමන් තවදුරටත් අඩු වෙලා ගිහලා පයින්නවා බිඳුවටම. ඉතින් නිින්ද යනවා. එතකොට මේ අංශක 90 එක්ක තියාගන්නකොට එතනදී එන සැහැල්ලුවට කියනවා පංසක මේ පස්සද්ධි කියලා. මම මේ අංශක 90 සහ බිඳුව සහ 180 කියන මේ මීටර කතාව උදාහරණයක් විදිහට ඔබට කියන්නේ උපමා කරලා මේක වඩාත් තේරුම් ගන්න. පින්වත්නි, එතකොට පස්සද්ධියට ඊට පස්සේ එන හෝල්ට් එක මං කියවනේ ගමනාන්තේ සමාධිය නම් පස්සද්ධියේ පළවෙනි නැවතුම නම් ඊළඟට එන එක තමයි සමාධිය. පස්සද්ධියට පස්සේ කියන්නේ සැහැල්ලු වෙච්ච හිත ඔන්න සමාධිගත වෙනවා. මේ සමාධිය ඒ නැවතුම ඇවිල්ලා ගමනාන්තය. මොකේ ගමනාන්තෙද? සමත භාවනාවේ ගමනාන්තය. සමත භාවනාවේ ගමනාන්තය කියන එකෙන් අදහස් කරන්නේ මම ගමනාන්ත ගොඩාක් තියෙනවානේ. එක ගමනාන්ත. සමහර වෙලාවට අපි හිතමු කවුරු හරි කෙනෙක් කොළඹ ඉඳලා පරණගාලු පාරේ මම කියන්නේ යනවා කතරගමට. එතකොට එයා කොළඹ කතරගම බස් එකට නැග්ගම ගමනාන්තේ කතරගම. තව කෙනෙක් යනවා තංගල්ලේ බස් හම්බන්තොට බස් එක. එතකොට එයාගේ ගමනාන්තේ කතරගමටම යන්නේ හම්බන්තොට ගමනාන්තේ වෙනවා. එක්කෝ එයා යනවා මාතර බස් එක. එතකොට එයා යන අර පාර එකයි, හැබැයි ගමනාන්තේ වෙන්නේ මාතර. මාතර යාට ගමනාන්තේ වුණාට කතරගම බස් එකේ නැග කෙනාට මාතර ගමනාන්තයක් වෙන්නේ නැහැ. තව කෙනෙක් යනවා ගාල්ලේ බස් එක. මෙයාට ගාල්ල ගමනාන්තේ, හැබැයි මාතර බස් එකේ ගියපු කෙනාට ගාල්ල ගමනාන්තයක් උන්නේ නැහැ. මේ වගේ සමාධියත් ගමනාන්තයක් කියලා මං කිව්වට සමාධියෙත් එක පියවර එහාට ස්ටෙප් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ වගේ සමාධියත් යනවා ටික අර ගාල්ල, මාතර, හම්බන්තොට, තිසමහාරාම, කතරගම එහාට යනවා වගේ මේ සමාධියත් ගමනාන්තේ එහාට යනවා. එතකොට පින්වත්නි, දැන් අපි කියමු පළවෙනි ධ්‍යානෙ වඩන්න යන කෙනාට ගමනාන්තේ පළවෙනි ධ්‍යානෙ වෙන්න පුළුවන්. හැබැයි හතරවෙනි ධ්‍යානෙ වඩන්න ඉලක්ක කරගත්ත කෙනාට පළවෙනි ධ්‍යානෙ කියන්නේ ගමනාන්තයක් නෙවෙයි. ඉතින් මෙන්න මෙතනදී අපි පින්වත්නි පස්සද්ධි කියන සැහැල්ලුවයි සමාධියයි එක උපේක්ඛා කියන එකත් මතක් කරනවා. මෙතනදී උපේක්ඛාව වෙන්නේ ඒ සමාධිමත් සිත තුළ ඇතිවෙච්ච ප්‍රීතියට, ඒ ඇතිවෙච්ච සැපයට හිත ඇලෙන ස්වභාවෙත් නැති කරලා දාලා අර හරි සැහැල්ලුවක් තියෙනවනේ. කියන්නේ ජීවිතේ කවදාකවත් දැනෙච්ච නැති සැපයක්, කවදාකවත් දැනෙච්ච නැති ප්‍රීතියක් ඔතන දැනෙනවා. මේවට තියෙන ඇල්මත් නැති කරලා දාලා හිත උපේක්ෂා සහගත කිරීමක් තමයි මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියන එකෙන් කියන්නේ. මොකද මතක තියාගන්න මේකෙදි මේ ටික ඇවිල්ලා අපි කුමක් ඉලක්ක කරලාද වඩන්නේ? බෝධි ඉලක්ක කරලා, චතුරාර්ය සත්‍ය අවබෝධි ඉලක්ක කරලා. බෝධි අංගනේ මේ කතා කරන්නේ. නැතුව මේ සමාධිය වඩ ඉන්න නෙමෙයි. එතකොට බෝධියට යනකොට, චතුරාර්ය සත්‍ය අවබෝධයට යනකොට මේකේ අපිට උපේක්ෂා සහගත කිරීම ඕන වෙනවා. නැත්තම් වෙන්නේ මොකද්ද? අර සමාධිය වඩලා ඒකට ඇලි ඉඳී. ඉතින් ඒතර අවබෝධයක් කරා යන්න බෑනේ අර ඇලි ඉන්න තැන. බාහිර කාමයට ඇලි ඉඳීම අතහැරලා දාලා සමාධිය වඩලා සමාධියට ඇලි ඉන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එක කාසියක අනිත් පැත්ත ගහුවා නැත්නම් මේ සාක්කුවේ තීච්ච කරගෙන අනිත් පැත්තේ සාක්කුවට දාගත්තා වගේ සාක්කු මාරු කිරිල්ලක් විතරයි වෙන්නේ. එතකොට එතන කාමයේ ඇල්ම නැති කරලා යම්කිසි කෙනෙක් තමන්ගේ හිත සමාධියට ඇලුනා නම් ඒ සමාධියට තියෙන ඇල්මත් නැති කරලා උපේක්ෂාවට එන එක තමයි උපේක්ඛා සම්බොජ්ජංගය කියලා මෙතෙන්දි කියන්නේ. එතකොට ඔන්න ඔය සැහැල්ලුවයි, ඔය කියන සමාධියයි, ඔය කියන උපේක්ෂාවයි කියන තුන ගමනාන්ත කරගෙන ඒක ප්‍රධාන ඉලක්ක කරගෙන වඩන්න කවුරු හරි කෙනෙක් සුදුසු නෑ හිත හැකිලිලා තියෙන වෙලාවට. හොඳට මතක තියාගන්න, හිත හැකිලිච්ච වෙලාවට හොඳටම අලස වෙලා, කම්මැලි වෙලා,
කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැති වෙලාවට ඔයයන් හිතනවනම් මං දැන් සමාධිය වඩන්න ඕනේ කියලා භාවනාවක් කරන්න හිතනවනම් ඒක ඒ වෙලාවේ සුදුසු කාලේ නෙමෙයි කියන එකයි මේ කියන්නේ. එතකොට මේ හිත ඇකිලිච්ච වෙලාවට හොඳ මොනවද? ඔන්න බුදුරජාණන් වහන්සේ යස්මින්ච භික්කවේ සමයේ ලීනං හෝති චිත්තං කාලේ තස්මින් සමයේ ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය කාලේ විරිය සම්බොජ්ජංගස්ස භාවනාය කාලෝ පීති සම්බොජ්ජංගස්ස භාවනාය. එතකොට ඔන්න කාලෝ තස්මින් සමයේ ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය කාලෝ විරිය සම්බොජ්ජංගස්ස භාවනාය කාලෝ පීති සම්බොජ්ජංගස්ස භාවනාය. ඔන්න කාලය ඒ කියන්නේ හිත ඇකිලිච්ච වෙලාවට සුදුසු කාලේ මේව වඩන්න. මොනවද? ධම්මවිචේ, විරිය, ප්‍රීති. මේ තුන වඩන්න කිව්වා. එතකොට ඒකට තමයි සුදුසු කාලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර හිත මේ විසිරිච්ච එළියට විසිරිච්ච පැත්තදී උන්වහන්සේ කියනවා යස්මින් භික්කවේ සමයේ යම්කිසි සමයකදී යම්කිසි සමය කියනකොට මේ හොඳට මතක තියාගන්න මේ පැයකට කලින් තීච්ච සමය කියන වචනේ ඇත්තටම අටුවාවල වෙනම ධර්ම දේශනයක් කරන්න තරම් විස්තර කරලා තියෙනවා. මේ දේශනවල වචන හරි පුළුල්. ඒවත් හිතන්නකෝ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන්න ගියාම දැන් මම මේ අග්ගි සූත්‍රේ කවදාකවත් හිතින් දසපුවේ කතා කරලා නැහැ. එතකොට අපි දැන් මම ඊයේ පෙරේදා අන්තර්ජාලයේ තියෙන දේශනයක් ඇහුවා. මීට අවුරුදු 5කට විතර උඩදී දේශනයක්. ඒත් මේ net fm නාලිකාවේ. ඉතින් අපේ මේ කොච්චර කතා කරත් සතියක් පාසා කතා කළත් මේක කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම් කාරණා මේ බුද්ධ දේශනා තුළ තියෙනවා අනන්ත ප්‍රමාණ. ඒතර බුදුරජාණන් වහන්සේ මෙච්චර දේශන ප්‍රමාණයක් කියලා දේශනා කරලා තියෙනෙත් පින්වත් උන්වහන්සේ අවබෝධ කරපු සියලු අවබෝධයෙන් අර ඇටේරියා වනේ සියලු කොළ ටික වගේ නම් උන්වහන්සේගේ සම්පූර්ණ අවබෝධය මේ අත් දෙකට ගත්ත පොඩි කොළ ටිකක් වගේ තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනා කරපු ටිකනොත් ඔබට හැමතිස්සෙම මේ සයින්හන්සලා කියලා දෙන ටික ගත්තොත් එහෙම ඊටාම ස්වල්පයක්. එතකොට පින්වත්නි මේ සුදුසු විදිහට හිත විසිරිච්ච වෙලාවට වඩනවා නම් ඒකට සුදුසු කන් ලබන්නේ ඒ කියන්නේ විසිරීමේ තැටියට දාන්න හොඳ එහෙනම් ධම්මවිචය, විරිය, ප්‍රීති කියන තුනයි කියලා කිව්වා. ඒ කියන්නේ විසිරිච්ච වෙලාවට ඒක සුදුසු නැහැ කියලායි කිව්වේ. අකාලෝ තස්මින් සමයේ ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය. විසිරීමේ තැටියට දාන්න එපා. විසිරිච්ච වෙලාවට වඩන්න එපා. ඇත්තනේ දැන් හිතන්න ධම්මවිචයක් කියනකොට යම්කිසි විතර්ක කිරීමක් තියෙන්නේ. දැන් මේක හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන එකක්. මොකද හේතුව සමහර වෙලාවට ඔබට හිතෙනවා මේ ඇයි එහෙම කියන්නේ? ඉතින් ඒ විසිරීමට බෙහෙතක් වෙන්නෙත් මේ දහම් විමසීම නෙමෙයිද කියලා. පින්වත්නි ඔබ මෙහෙම හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී කියනවා ආනාපාන සතිය තමයි විතක්ක ਵਿਚාර සංසිඳවන්න තියෙන භාවනාව. හරිද? මේක ගොඩක් සූත්‍රවල තියෙනවා. දැන් එක බෙහෙත් තියෙනවානේ මේ හිතේ තියෙන ප්‍රශ්න වලට. ද්වේෂයට මෛත්‍රී භාවනාව. රාගෙට අසුභ භාවනාව. ඔන්න ඔහොම පෙන්නකොට මාන්නෙට අනිත්‍ය භාවනාව. මෙහෙම පෙන්නද්දී මේ විතක්ක ਵਿਚාර සංසිඳවන්න තියෙන භාවනාව හැටියට පෙන්වුවේ ආනාපාන සතිය. විතක්ක කියන්නේ හිතනවා, ਵਿਚාර කියන්නේ ආය හිතනවා. ඒ කියන්නේ මේ හිතන යලි හිතන විතර්ක කරන ගතිය සංසිඳවන්න තියෙන භාවනාව වෙන මොකක්වත් නෙමෙයි ආනාපාන සතිය. හැබැයි තව සූත්‍රයක කියනවා මහණෙනි විතර්ක ආධික කෙනාට, විතක්ක ਵਿਚාර බහුල කෙනාට, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර වැඩි කෙනාට ආනාපාන සතිය මම කරන්න කියන්නේ නෑ කියනවා. දැන් බලන්නකෝ බේතත් ඒක. හැබැයි ලෙඩේ උත්සන්න වුණොත් එහෙම එයා ඒ බේත ගන්න එක සුදුසුත් නෑ. මේක හරිම පැහැදිලි. ඒ වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී පෙන්නලා තියෙනවා ධාතු මනසිකාර භාවනාව කරලා ටිකක් වෙලා ඔන්න හිත පොඩ්ඩක් සංසිඳෝගෙන ආනාපාන සතියට එන්න පුළුවන්. දැන් හිතන්න මේ කයේ පඨවි ස්වභාවයට අයිති ධාතු, මේ පඨවි ස්වභාවයට අයිති දේ, කෙස් ලොම් ආදී ඔන්න විතර්ක කරනවා මේ පඨවියට අයිති කියලා.
ආපෝ ස්වභාවයට අයිති ලේ පිතාදී දේ. ඊට පස්සේ වායෝ ස්වභාවයට අයිති දේ. උද්දංගම වාත, අදෝගම වාත, මේ ආස්වාස් ප්‍රාස්වාසව. ඊට පස්සේ තේජෝ ධාතුවට අයිති දේ. දැන් අපි ගන්න ආහාර ටික දිරවන්නේ හැමදේම තේජෝ ධාතුවත් එක්ක මේවා. ඕවා විතර්ක කරලා ධාතු මනසිකාර භාවනාව ටිකක් වෙලා කරලා ඔන්න ආනාපාන සතියට යන්න පුළුවන්. ඇයි එහෙම බේතක් කියන්නේ? විතර්ක අධික වෙච්ච කෙනාට මේ නිදහසේ පාඩුවේ බලාගෙන ඉන්න ආනාපාන සතිය කරන්න අමාරුයි. ඇයි? එයා විතර්ක අධිකයි. එහෙම වෙච්ච කෙනාට එකපාර සංසිඳන දෙයක් සැර වැඩි. හරියට ඔබ හිතන්න අපි උණු වතුර බෝතලයකට රස්නේ තියෙන වෙලාවකට එකපාරට සිසිල් වතුර ටිකක් දැම්මම මොකද වෙන්නේ? හැබැයි ඒකෙන් කියන්නේ උණු වතුර බෝතලෙට සීතල වතුර කොයි වෙලාවෙවත් දාන්න එපාම කියන එක. ඒ කියන්නේ අර රස්නේ වැඩි වෙලාවට දාන්න එපා. පුපුරලා යනවා. එතකොට සමහර වෙලාවට අධික සීතල දෙයකට රස්නේ දේ දරා ගන්න අමාරු වෙන එකක්. අධික රස්නේ දෙයකට සීතල එකපාරට දරා ගන්න අමාරු වෙන එකක්. මෙන්න මේ වගේ විවිධ දේවල් මේ ගැටීම් කියන එක මේ භෞතික සාමාන්‍ය ධාතුන්ටත් තියෙනවා නම් පින්වත්නි, හිතට කොහොමද කියලා හිතන්නකෝ. ඒ නිසා මේ හිතේත් හොඳට මතක තියාගන්න, විතර්කවල අධික ස්වභාවය කෙනාට ඒ විතර්ක වලටම තියෙන ආනාපාන සතිය එක සැරේ දෙන්නේ නැතුව යම්කිසි විතර්ක වලින්ම ටිකක් සංසිඳවන්න පුළුවන්. අර වගේ ධාතු මනසිකාර හරි බුදු ගුණ හරි මොකක් හරි විතර්ක කරලා එන භාවනාවත් ඉස්සෙල්ලා කරන්න ඕනේ ටිකක් වෙලා. අන්න එතෙන්දිත් ඔන්න එහෙනම් අපි කියන ඔබට සතිය ගැන තේරුම් ගන්න. සතිය ඔය දෙකටම අයිති වගේම ධම්මවිචය කියන එක හැම සතියක් තියෙන තැනටම එකපාරම දෙන්නේ නැහැ. ධම්මවිචය කියන එක එහෙනම් විසිරිච්ච තැනට නොදී ඒකෙදී අපි පුළුවන් තරම් සමාධි උපේක්ඛා පස්සද්ධි කියන බොජ්ජංග වඩන සිතක් තමයි ශ්‍රාවකයාට සුදුසු. එතකොට විරියයි ප්‍රීති කියන බොජ්ජංග ධර්ම සුදුසු කාලේ නෙමෙයි kuwa නොසන්සුන් හිතට. ඊට පස්සේ පින්වත්නි යස්මින් භික්කවේ සමයේ උද්ධතං චිත්තං හෝති කාලෝ තස්මින් සමයේ පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය, කාලෝ සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය, කාලෝ උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය. මේ නොසන්සුන් වෙච්ච හිතකට හොඳම සුදුසු කියනවා පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒතර මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අන්තිමේදී තමයි අර නැවත කියන්නේ සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. සතිය මේ නොසන්සුන් හිතටයි අලස හිතටයි දෙකටම උවමනයි කියන එක. ලස්සන උපමාවක් කියනවා. අර සංසිඳිච්ච නැති විසිරිච්ච හිතකට සංසිඳීමේ බලවත් බොජ්ජංග තුන දෙන්න කියන එකේදී වතුර හිනකොට ඇවිලෙනගින්න නිවිල යනවානේ. ඔන්න වගේ බොජ්ජංග වඩනකොට ඔය අපි දැන් කියපු බොජ්ජංග තුන නොසන්සුන් වෙච්ච අර ගින්නක් වගේ නොසන්සුන් වෙච්ච හිත මේ නිවෙනවයි කියනවා. එතකොට අර ධම්මවිචේ විරිය ප්‍රීති කියන තුන විසිරිච්ච හිතට දෙන්න එපා. එක පාටම ඒක සුදුසු කාලේ නෙමෙයි කියන එකේදී අපූර්වට උපමාවක් කියනවා. මහා ගිනි කඳකට තව දර දාලා පවන් සලන්න ගියාට පස්සේ වෙනවා වගේ කියනවා. ඒ කියන්නේ ගිනි කඳට දර දාලා පවන් සලන්න ගියාම තව ඒ ගින්න වැඩි වෙනවා වගේ. ඊට පස්සේ පින්වත්නි අපි මෙතන මේ කතා කරන උපමාවල මේ ගින්නක් අවුලව ගන්න ඕන වෙච්ච කෙනෙකුට ඕකට අමුදර අමුගොම අමු දේවල් දානවට වැඩිය වේලිච්ච දෙයක් දාන එක සුදුසුයි වගේ තමයි කියනවා. අර හැකිලිලා ගියපු හිතකට දාන්න එපයි කිව්වා. එක සැරේටම සමාධියට, පස්සද්ධියට, උපේක්ෂාවට යන බොජ්ජංග. බලන්න හරි අපූර්වයි. මේ සූත්‍රවල තියෙන මේ ගැඹුර අභිධර්මය ඉගෙන ගන්න ගියොත් එහෙම ඔය ඇත්තන්ට තවත් මේක අපූර්වට ගැඹුරින්
අවබෝධ කරගන්න පුළුවන්. සිහිපත් කරනවා බෞද්ධයෝ කියලා නිකමට පන්සලට ගිහිල්ලා පහනක් පත්තු කරලා දානි ටිකක් විතරක් දීලා ඉන්නේ නැතුව උත්සාහ කරන්න බුදු කෙනෙක් දේශනා කරපු මේ වටින ධර්මයේ වඩන්න පුහුණු කරන්න. දැන් ඔබට හිතේ ඒක කරන්නේ අපි කොහොමද? ඒක මේ බොජ්ජංග වඩනවායි කියන ඒවා ඉතින් ඔය කැලෑගත වෙලා වෙනමම කරන්න ඕනේවද නේද කියලා. ඒක ඒවට මහාන වෙන්න ඕනේද කියලා හිතේ. නෑ පින්වත්නි. මම මේ වෙලාවේ ඉන්න තැන මේ net fm එකේ මැදිරියේ ඉඳලත් මට මේ ධර්ම වඩන්න පුළුවන්. යම්කිසි සුපර් මාකට් එකකට ගිහිල්ලා එළවලු ටිකක් බඩු ටිකක් ගන්න ගිය කෙනාටත් මේ බොජ්ජංග ධර්ම වඩන්න පුළුවන්. ඔබ පොදු ප්‍රවාහනයක කොහේ හරි යන්නේන ගමන් හෝ පුද්ගලික වාහනයක යන්නේන ගමන් වෙන්න පුළුවන්. මේ බොජ්ජංග ධර්ම වඩන්න පුළුවන්. ඔබ ඉන්නේ වැසිකිළිය වෙන්න පුළුවන්. එතනත් මේ බොජ්ජංග ධර්ම වඩන්න පුළුවන්. ඔබ කොතන හිටියත් වඩන්න පුළුවන්. හැබැයි ඒ වඩන්නේ කොහොමද කියන එක ගැන අපි මීට පෙර සිත්නේ තසපුවේ සුපර් මාකට් එකේදීත් බොජ්ජංග ධර්ම වැඩන හැටි කියලා දීලා තියෙනවා. බොජ්ජංග ගැන කියා දෙනකොට ඒවා වැඩෙන විදිහ කියලා දීලා තියෙනවා. ඒ නිසා මෙතනදී දැන් ඔර්ලෝසුව දිහා බැලුවොත් ඔයයන්ට පෙනෙයි වැඩෙන විදිය ගැන කියන්න වෙලාවක් නෙමෙයි. ඒ නිසා පැරණි දේශන අන්තර්ජාලයේ තියෙන අවශ්‍යයි හොයාගෙන අහන්න. මේකෙන් ඔබට මේ මතක් කළේ මේවා ඕන තැනක වැඩෙනවා. ඕන තැනක වැඩෙනවා වඩන්න ඕන කාලේ සහ නොකාලේ තමයි මේ අද දේශනාවේදී ඔබට කියලා දුන්නේ. මෙන්න මේ ටික වඩන්න මේ කාලේ, මේ ටික මේ කාලේ වඩන්න එපා කියලා. එතකොට අග්ගි සූත්‍රය ඇසුරු කරලා ගින්න කියන්නේ අග්ගි කියන වචනේ pāli භාෂාව තුළ ගින්නට කියන්නේ ගින්න උපමා කරගත්ත දේශනයක්. බුදුරජාණන් වහන්සේ මේ හිතේ ඒ සුදුසු තැනට සුදුසු විදිහට හිත පුරුදු කරන ශ්‍රාවකයාගේ හිතට අවශ්‍ය කරන බෙහෙත නිසි තැනට නිසි ලෙස වැඩි යුතු ආකාරය පෙන්වලා දුන්න අපූර්ව දේශනයක්. පින්වත්නි බලන්න සතිය හැම තැනටම එහෙනම් ඕනේ. සතිය තියාගන්න. අපිත් ඔබට මුණ ගැහෙන්නේ සතියකට සැරයක්. සතියකට සැරයක් මුණ ගැහෙද්දී මුණ ගැහෙන වෙලාවට විතරක් සතියෙන් ඉන්නේ නැතුව හැම වෙලාවෙම සතිය තියාගන්න කියලා ඔබට සිහිපත් කරනවා, ආශිර්වාද කරනවා. ඔබට ගෞතම බුදුසසුනේම ධර්මාවබෝධ ඉක්මන් වෙන්නට සෙත් පතනවා. ලබන සෙනසුරාදා සිට නැවතත් ෂඩ්ඩ සාධාරණවල ඉතුරු අංග 3ට අපි යොමු වෙන බව සිහිපත් කරමින් පින්වත්නි අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙනවා එංගලන්තයේ ඕපින්ටන්හි පදිංචි වෛද්‍ය ශෂිනිද සිල්වා මහත්මිය, ඒ වගේම ජනකද සිල්වා මහත්මයා. මේ වෛද්‍යවරු සමහර වෙලාවට මේ වගේ බොජ්ජංග ධර්ම වඩන හැටි, පටිසමුපාදය ගැන විමසන්න, අවබෝධ කරන්න බොහෝ ධර්ම කරුණු සොයනවා. අපි දන්නවා එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාව වගේ රටවල් වල ගොඩාක් උනන්දුයි මේ ගම්බීර අර්ථ සහිත සූත්‍ර දේශනා සහ අභිධර්ම කරුණු සොයන්න. ඉතින් මේ විදිහට දායකත්වයන් ගෙන තෝරන එකතු වෙන්නේ ධර්ම ගෞරවයෙන්මයි. බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච රත්මලාන උද්‍යාන පාරේ පළවෙනි පටුමගේ අංක 18 නිවසේ විසූ TM ඩික්ෂන් ජීවානන්දද සිල්වා පියතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මේ දේශනාවට අමතරව හෙට නිවසේ සංඝගත දක්ෂිනාවක් පැවැත්වෙන බවත් ඒ තමන්ගේ පියතුමන්ට ඉක්මනින්ම ධර්මාවබෝධයේ පසක් වෙනටත් මේ වෙලාවේ සිහිපත් කළා තියෙනවා. හරියට කිව්වොත් මේක අවුරුද්දේ බණක්. දැන් බලන්න පින්වත්නි, මේ දවස්වල බොහෝ දෙනෙකුට එකට එකතු වෙන්න අවස්ථාව නැති බව ඔබ දන්නවා. වෙනදා වගේ සුපුරුදු විදිහට ඉතින් ධර්මදේශනයක් සංවිධානය කරද්දී, පින්කමක් ලැහැස්ති කරද්දී ඔය ඇත්තු VIP නෙමෙයි නම් ඔය ඇත්තන්ට බෑ එහෙම ගොඩාක් දෙනාට එකට එකතු වෙන්න. ඉතින් එහෙම වෙලාවට මං එහෙම කිව්වේ ඇයි කියන එක ඔයත් දන්නවා. මේ රටේ සමහර මිනිස්සු එහෙම නීති නැතුව මිනිස්සු එකතු වෙනවා. ඉතින් මෙහෙමයි. ඒගොල්ලෝ එකතු වෙනකොට කොරෝනා හැදුනොත් ඒගොල්ලන්ට, ඕගොල්ලෝ එකතු වෙනකොට කොරෝනා හැදුනොත් ඕගොල්ලන්ට. ඒකෙන් හින්දා පින්වත්නි හොඳම පිළියම තමයි මේ දිනවල තවමත් කොරෝනා රෝගීන්
නොඑක් තැන්වල මුණ ගැහෙන නිසා අපි අවදානය තියාගන්න ඕනේ. අවදානම ගැන ඔබට ඔන්න හොඳ ක්‍රමයක් ධර්ම දේශනාව තමන්ගේ නිවසේට එකතු වෙන අයට පමණක් නෙමේ ලංකාවෙම ඉන්න අයට ලෝකෙම ඉන්න අයට අහන්න අවස්ථාව සලස්සලා දීලා තියෙනවා. අවුරුද්දේ ධර්ම දේශනාවක් විදිහට අපි මේ වෙලාවේ මේ දේශනේ පින් දෙනවා. හෙට දවසේ සංඝික දානය සිද්ධ වෙනවා. ඒ ආදරණීය තාත්තා TM ඩික්සන් ජීවානන්දද සිල්වා ඒ පියතුමන්ට පරලොව සැනසෙල්ලට සුවපත් භාවයට අපි රැස් කරන්නා වූ සියලුම පින් ඒකාන්තයෙන්ම හේතු වාසනාම වෙත්වා. හැම දිනාගෙම සංසාරගත සිහි වෙන නොවන සියලුම මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින පද්මිනීද සිල්වා පින්වත් මව්තුමියටත් පවුලේ සියලුම දෙනාට මියගිය සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරමින් සුජීවත්ව ඉන්න හැමෝටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. අපි මේ වෙලාවේ කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාටත් පරලොව සැනසෙල්ල ප්‍රාර්ථනා කරන අතරේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මෙවැනි වසංගත කාලවලදී ජීවිතයේ ආරක්ෂාකාරීව සුවසේ තමන්ගේ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ තවතුරටත් කුසල් වඩන ඉතුරු කරගන්නට ඔබට මේ පිනත් ආශිර්වාදයක් වේවා කියලා සෙත් පතමින් net FM නාලිකාවේ පින්වත් අධිපතිතුමන්ගේ ජන්මදිනයත් පසුගිය දවස්වල යෙදුන පින්වත් නිහල් ඈපා සෙනවිරත්න මහත්මයාගේ ඉතින් එතුමා මේ නාලිකාවේ ප්‍රධානියා මේ නාලිකාවේ හිමිකරු හැටියට අධිපති හැටියට සභාපති හැටියට එතුමාගේ ඒ අප්‍රතිහත ධෛර්යයත් එක්ක ආරම්භ කරපු මේ කල්යාණ මිත්‍ර ගුවන්විදුලි නාලිකාව නිසා අද ලෝකෙ කී දෙනෙක් පින්වත්නි ධර්මය අහනවාද කියන එක ඔබ දන්නවා, පින් කරනවාද කුසල් වඩනවාද කියන එක දන්නවා. ඉතින් අපි එතුමාගේ දීර්ඝායුෂ මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා එතුමටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙන්නට කියලා. එතුමා ඇතුළු net කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් අද දායකත්වයට එකතු වෙච්ච වෛද්‍ය ශාසිනීද සිල්වා මහත්මිය සහ ජනකද සිල්වා මහත්මයාත් ඒ පවුලේ හැම දෙනාමත් සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ඔයත් හැම දෙනාමත් ගෞතම බුදුසසුන තුළම මේ සප්තබොජ්ජංග පරිපූර්ණ කරගෙන ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්නටම මේ පින හේතු වාසනාම වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. අග්ග සූත්‍රයසුරෙන් අපේ හිතේ හැකිලීම ඒ වගේම හිතේ විසිරීම අතර අපේ සිතුවිලි කොයි විදිහටද ගමන් කරන්නේ, ඒ වගේම තවදුරටත් සප්ත බෝධිහංග ධර්ම එහෙම නැත්නම් සප්ත බොජ්ජංග ධර්මයසුරේ කොයි විදිහටද ඔබේ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ මේ මෙදුම් පිළිවෙත හරහා ඉදිරියට ගමන් කරන්න. මේ පිළිබඳ අපි සාකච්ඡාව තුළදී තවදුරටත් කතා කරන්නට විමසන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සෙනසුරාදා සිටනේ තසපොට ඔබ ඉන්නේ පොතක් පතක් රැගෙන ඒ වගේම පෑනක් අතේ තියාගෙන ඒ විදිහටම රැඳී ඉන්න සිත හකුලා ගන්නෙත් නැතුව සිත විසිරවා ගන්නෙත් නැතුව අපි ප්‍රවෘත්තිමය විරාමයේ ලබාගෙන නැවත ධර්ම සාකච්ඡාව සමග හමු වෙන බලාපොරොත්තු වෙන කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙද්දී අදත් ධර්ම දේශනාව සඳහා වැඩම කළ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාව නම් මහා පිනම උන්වහන්සේගේ සසර ගමනේ නැවීම පිණිස හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. තැතක් දරන්නට ගුවනේ පියවා එන්නේ වීර විකුම්පා අභීත නදබා දසතම බල පැතිරෙන්නේ සුරකිමි ස්නේහයෙන් නැත්තේ
ශ්‍රී ලංකා සයුර මොන පාටයි කියලාද අපි කියන්නේ? නිල් පාටයි. නිල් පාට සයුරේ රැකවල් දාගෙන හිඳමින් අපේ රට රකින්න හමුදාව තමයි නාවික හමුදාවනේ. නාවික හමුදාව කොරෝනා මර්ධනයට නාවනම් වැල්ලේ විතරක් නෙවෙයි කන්දේ ලන්දේ ගමේ නගරේ හැමතැනම සුදු කොඩි දාන්න තිබ්බා එහෙනම්. IQ පාවිච්චි කර ලක්ෂයට කොඩිය දාන්න. සතියේ දින 5ේම සවස් 4 සිට 6 දක්වා ලක්ෂපති වරම අහන්න. ලක්ෂපති වරම Vatakulo pipinya kakeri dudang biskat kudu biskat kudu. Badu kan porrekana ni. Enang we khatya we mesindu teke chukeraganya. Sri Lanka's #1 morning show. නැතෆම් අටපාස් අටපාස්. ඔබ දන්නවා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවේදී ඔබේ සිතේ තිබෙන දහම් ගැටලු වලට විසඳුම් ලැබෙන වේලාව අපි වෙනදා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේම උන්වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය පරපත්ති ඥානයෙන් ඒ වගේම ආසයානුසය ඥානයෙන් යමක පටිහාරි ඥානයෙන් ඒ වගේම මහා කරුණා සමාපatti ඥානයයි අද දේශනා කරන්නට නියමිතව තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කර ඥානයන් තුනක් පිළිබඳ සාකච්ඡා කරලා අපි විරාමයක් ලබාගෙන වෙනම පැත්තකට කියන්නේ මේ ධර්ම දේශනාව තමයි අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් තවත් කොටසකට ගිහිල්ලා නැවතත් ලබන සතියේ සිට සුපුරුදු පරිදි අපි ධර්ම දේශනාව කරන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව අද අග්ගි සූත්‍රය ඇසුරෙන් තමයි මේ ඔබේ සිතේ හැකිලීම සහ විසිරීම පිළිබඳ උන්වහන්සේ වඩා හොඳින් ධර්මය විග්‍රහ කළේ. ඒ අනුව අපි දැන් අර උන්වහන්සේ සඳහන් කළා වගේම සතිය මැද තබාගෙන කොහොමද ධම්මවිජය වීරිය සහ ප්‍රීතිය එක්පසකත් පස්සද්ධියත් සමාධියත් උපේක්ෂාවත් තවත් පසක තබාගෙන මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ අපි ගමන් කරන්නේ කියන්නේ. මේදී උන්වහන්සේ සඳහන් කළා දැන් ධම්මවිජය යන්නේහිදී දහම් විමසීම කමඨහනක් බවට පත් වෙනවා කියලා. අපේ හැමදෙරුවනේ මේදී ඔබ වහන්සේ සඳහන් කළ දෙයක් තමයි මේ ගම්පහ බවුන් පැලැස්ස පිළිබඳ. ගම්පහ බවුන් පැලැස්ස පිළිබඳ සඳහන් කරද්දී අපේ භූමියට දැන් ගිහිල්ලා අපිට මුල්ම පින්කම් කීපයක් කරන්නට අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව මෙහි සැබෑ පින්කම එහෙම නැත්නම් මේ බවුන් වඩන්නට අවශ්‍ය භූමියක් බවට පත්වන්නේ මේ තුල බවුන් වඩන්නට පටන් ගත්තාට පස්සේ අපේ හැමදෙරුවනේ. ඒ අනුව දැන් මෙය කමඨහන් වඩන ස්ථානයක් බවට පත් වෙනවා. එහිදී මේ පරිසරය යම් කිසි කෙනෙකුට දැන් ඔබ වහන්සේ සඳහන් කළා මෙම ස්ථානයේ ඔබ වහන්සේ ධර්මදේශනා කරනකොටත් සමහර දේවල් වලට සතියට එළඹෙන්නට පුළුවන්. එහෙම අපි එදිනදා කාර්යයන් කරනකොටත් මේ දේවල් කරන්න පුළුවන්. එහෙමනම් අපේ හැමතුරනේ අපි භාවනා කරාද විශේෂයෙන් හැකිලුණු වෙලාවට අපි භාවනා වදියට ධම්මවිජය, වීරය, පීති බෝධිය පාක්ෂික ධර්ම ගමන් කරනවා වගේම අපි විසිරුණු වෙලාවට අපි පස්සද්ධිය සමාධිය සහ උපේක්ෂාව පිළිබඳ ගමන් කරනවා. ඉතින් ධම්මවිචය කියන මේ සම්බොද්ධංගයත් එක්ක කොහොමද අපේ හැමදෙරණ මේ අපිට විශේෂිත පරිසරයක් තියෙන්නට ඕනද මේ අපේ බවුන් පැලැස්ස වගේ ඉන් ලැබෙන පහසුව කොයි වගේද අපේ හැමදෙරණ? සමීර අපි හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මම කිව්වේ දේශනේ අවසන් කරන තැන වැසිකිළියත් පුළුවන්. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි කරන තැන සති සම්පජාඤ්ඤය පුරුදු කරන හැටි පෙන්වලා දෙනවා. යම් තැනක සති සම්පජාඤ්ඤය වැඩෙනවා නම් එයාට එතන සම්බොජ්ජංගම වඩන්න පුළුවන්. එහෙමයි. මම ඔබට විස්තර කරලා දෙන්නම් මෙහෙම. ඔන්න යම්කිසි කෙනෙක් තමන්ගේ අපි නානවා කියමු. වැසිකිලි කැසිකිලි කරන තැන ඔක්කොම මේ උදාහරණ උපමා අරගෙන කතා කරන්න අමාරුයි. නානකොට දැන් නාද්දී තමන්ගේ ඇඟේ යම්කිසි දාහ ගතියක් තියෙනවා. එක්ක දාඩිය දාලා වෙන්න පුළුවන්, යම්කිසි උණුසුම් ගතියක් දැවෙන 10ක ගතියක් තියෙනවා. සීතල වතුර ටිකක් ඇඟට වැටෙන්න ගියකම හරි සනීපයිනේ. එහෙම නැත්නම් අපි හිතමු සීතල වෙලාවක් නම් හොඳ රස්නේ වතුර ටිකක් ඇඟට වැටෙනකොට හරි සනීපයිනේ. දැන් ඔතන යම්කිසි කෙනෙකුට හොඳට සතිය වඩන්න පුළුවන්. සති නිමිත්තක් තියාගන්න බැරි නෑ. මෙතන හරි අපූර්වට වැඩෙනවා. හිතන්න හොඳට. එයා නාන තැනට යනකනුත් එයාගේ කය හසුරෝගෙන යනකොට ඉරියව්වේ සිහියෙන් යන්න පුළුවන්. ඒක මේ ඉරියව්වේ සිහියෙන් යනවා කියන්නේ හිමීට අඩිය තිය එහෙම යනවා නෙමෙයි.
දැන් අපි කවදාකවත් එහෙම එනවා දැකලා නැහැනේ නේද? මැදිරියට. දැන් ඕගොල්ලෝ එනවා වගේම අපිත් එනවා. නමුත් ඕනම කෙනෙකුට සාමාන්‍ය ජීවිතය කියන්නේ එදිනෙදා ජීවිතේ කටයුතු කරනකොට ආරණ්‍ය සේනාසනයක කැලේක මේ සක්මනේ ඉන්නවා වගේ එදිනෙදා ජීවිතේ සාමාන්‍ය කටයුතු කරන්න ගියොත් එහෙම සමාජය කෙනෙක් බලයි මේ පිස්සුද කියලා මේ මනුස්සයාට. හැබැයි කරන දේ කෙරෙහි ඒ ඉරියව්වට සිහිය තියාගෙන සතිය නිමිත්තක් කරගෙන කරන්න පුළුවන්. මේ නානකාම්බරයට යනකොට ඒ යන තැන ගිහිල්ලා අපි කියමු දොර අරින්න අගුල අල්ලනකොට තමන්ගේ අතට දැනෙනවා ඒ පහස සම්පූර්ණ ධාතු ස්වභාවයේ පහස ස්පර්ශ වෙන ස්වභාවයේ මේ ඒ වෙනස තේරෙනවා. ඊට පස්සේ අගුල ඇරලා ගිහිල්ලා එයා එක්කෝ ගෙනාපු තුවාය පැත්තකින් තියලා ඒ තුවාය අල්ලනකොට දැනෙන ස්වභාවය. ඊට පස්සේ ගිහිල්ලා කරාමය අල්ලනකොට ඇඟට වතුර ටික දැනෙන මේ ඇඟේ මේ ස්පර්ශ වෙද්දි දැනෙන ස්වභාවය. මේ එකකට එකක වේදනාව වෙනස්නේ. එකින් එකේ වේදනාවක් කියන්නේ වින්දනේ, හිතට දැනෙන විඳීම. එතකොට අර අග්ගොල අල්ලනකොට උතනත් වේදීමක් හට ගන්නවා. කරාමය අල්ලන තැනත් විඳීමක් හට ගන්නවා. සාමාන්‍ය ජීවිතේ ඒ හටගන්න විඳීම් ගැන සිහිය නැහැනේ. අපි ඒ ගැන අවධානයක් යොමු වෙන්නේ නැහැ. දැන් මේ එක එක තැන් වලට අවධානය යොමු වෙනකොට මේවැ මේ විඳීම් ගැන, මේ හටගන්න ස්පර්ශ ගැන, මේවා ගැන අවබෝධ එනකොට වෙන්නේ අපි අර ඒවා බෙදාගෙන බැලිල්ල තුල ඔය බෙදීම නැති තැන වෙනවා මෙහෙම දෙයක්. ඝන සංඥාවෙන් බලන්න. ඒ කියන්නේ ඒකත්වයෙන් මේ එක දෙයක් විදියට. දැන් මේක බෙදෙනවා. දැන් වතුර ටික වැටෙනකොට ඇඟ පුරා දැනෙච්ච විඳීම් නාන තැන සම්පූර්ණ එක නානවා කියන එක ඒකත් එක දෙයක්නේ. ඒක ඝන එක දෙයක් විදිහට අපි දකින්නේ. නමුත් මේ විඳීම් කඩ බලන්න ගියාට පස්සේ ස්පර්ශ වෙන විදිය බලන්න ගියාට පස්සේ මෙයාට කාලයක් යනකොට විදර්ශනා අවබෝධය හොඳට වැඩෙන්න මේකේ තියෙන සියුම්ම හටගෙන නැති වෙන ස්වභාවයේ, වේදනා හටගෙන නැති වෙන ස්වභාවයේ, සංඥා හඳුනා ගැනීම හටගෙන නැති වෙන ස්වභාවය. දැන් හඳුනා ගැනීම ගත්තාම බලන්නකෝ අර දොර අරින හැන්ඩල් එක අල්ලනකොට එන හඳුනා ගැනීම. කරාමේ අල්ලනකොට එන හඳුනා ගැනීම. වතුර ටික ඇඟේ ස්පර්ශ වෙනකොට එන හඳුනා ගැනීම. මේ එකකට එකක් වෙනස්. ඉතින් බලන්න එතකොට දැන් මේවා ගැන සිහි කරන තැනම එයාට අනිත්‍ය සංඥාව හරි ධාතු මනසිකාරය හරි ඕන දෙයක් එතන වඩන්න පුළුවන්. ඒක සති නිමිත්තක්. එතකොට ඒ සතියයි ඒ ධම්ම විචයයි ඔය ඔක්කොම වැඩෙනකොට නාන ගමන් බොජ්ජංග වඩනවා. සබන් ටික ගානකොට දැනෙන විදිය. දැන් මේ එකකට එකක තියෙන වේදනාවල විවිධත්වය එක්ක වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. වේදනානුපස්සනාව අයිතිත් සතියට. ඒතර වේදනානුපස්සනාව වඩන්න ගත්තොත් එහෙම එතන වීරිය තියෙනවා. දැන් වෙනදා නානකොටත් මොනවා හරි හිතන්නේ නැද්ද? සමීර කියන්නේ සමීර නානකොට මොනවා හරි හිතන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් ඇතැම් දේ නානකාම්බරේට අරන් යන්නේ නැහනේ. සමහරට ඔබ එක්කෝ අපි කියමු රාජකාරී ස්ථානේ ඉඳලා යනකොට බෑග් එකක් ගෙනියනවා. මේ ගෙදර ඉඳලා එනකොට වැඩට එනකොට යනකොට මොනවා හරි බෑග් එකක් ගෙනියනවනේ. ඔය බෑග් එකත් අරම්ම නානකාම්බරේට යනවද? නෑනේ. බෑග් එක තියලානේ යන්නේ. ඒ වගේ හාමුදුරනේ මම නාන්න යනකොට හිතන එකක් තියලා තමයි යන්නේ. මම ওই නානකාම්බරේට ගියාම මෙලෝදියක් හිතන්නේ නෑනේ. මං ඒක තියලා යන්නේ. එහෙමද? එහෙම නෙමෙයි අපේ වැඩිම හිතන්න පටන් ගන්න එතන. ඒ කියන්නේ හිතන්නේ කොතනද? ඒ හැම තැනම වොජ්ජංග වඩතෑගේ කෙටියෙන් කිව්වා. එතකොට අපි හැමතුරන දැන් අපි අහලා තියෙනවා බුදුසසුන තුළ මේ බුදු පියාණන් වහන්සේගෙන් හෝ වෙනත් මහරහතන් වහන්සේගෙන් කමඨහනක් ලබාගත යුතුයි අපි භාවනා කරන්න කියලා. දැන් මේ භාවනා කරනවා සහ හිතනවා කියන දෙක අතර වෙනස කොහොමද අපි හැමතුරන? ඇත්තටම වෙනස්. හිතනකොට ඇලීම් ගැටීම් ඇති වෙන විදිහේ අකුසල සිතන ස්වභාවය, අකුසල අරමුණු හිත සාමාන්‍ය ජීවිතේ විතර්ක කර ඉන්නේ. ඒවා කාමයේ මුසුයි. ඒ විතර්ක ඔක්කොම ඇවිල්ලා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක ඕවනේ තියෙන්නේ. භාවනාව කියන්නේ වඩනවා කියන එක. භාවනාව කියන වචනේ සරලම තේරුම වඩනවා. එතකොට කාම විතර්ක හිතුවයි කියලා වැඩෙන්නේ නැහැනේ හිත. හිත වැඩෙන්නේ නැහැ. හිත පිරිහෙනවා. වැඩෙනවයි පිරිහෙනවයි කියන්නේ දෙකක්. අපි
ගහක් ගත්තොත් ඒ ගහ වැඩෙනවා කියන්නේ එක. ගහ පිරිහෙනවා කියන්නේ විනාශ වෙලා යනවා ඒක වෙන එකක්. ඒතර කාම විතරකට හිත පිරිහෙනවා. ව්‍යාපාද විතරකට හිත පිරිහෙනවා. හිංසා විතරකට හිත පිරිහෙනවා. හැබැයි මේ නෙක්ඛම්ම විතරකයක් ගත්තොත් නෙක්ඛම්ම විතරකය කියන කාම විතරකයට විරුද්ධ පැත්ත. නොයැලෙන මොනවා විතරකයක්. දැන් වේදනානුපස්සනාව කියන්නේ නොයැලෙන විතරකය. සංඥාව ගැන මේ අනුපස්සනාවක් කරනොත් එතන තියෙන නොයැලෙන විතරකයක්. ඒ කියන්නේ මේ හිතේ හටගන්න චෛතසිකවල ස්වභාවය ගැන විමසනවා. ඔබ හිතන්න මෙහෙම සමහර කෙනෙකුට මේ හිත ඇවිදගෙන යනකොට අතපය හසුරනකොට ඒකට හිත ගෙනියන විදිය ඔන්න මට අත උස්සන්න හිතෙනවා. ඔන්න දැන් මං අත උස්සනවා කියන මේ අතපය හසුරවනකොට හිත හැසිරෙන විදිය කෙරෙහි අවධානය තියන් හිටියත් අර සාමාන්‍ය ජීවිතේ එක එක්කෙනා ගැන හිත ඇලි ගැටි හිතපු විදියට වැඩිය වෙනස්ද නැද්ද? නිකමට හිතලා බලන්න. කායික හරි ඇලි ගැටි හිතනකොට තියෙන ස්වභාවයේ මේ ඉරියව්ව ගැන සිහි තියන් ඉන්නකොටයි දෙකක්නේ. මේ භාවනා කරන කෙනාට තියෙනවා ප්‍රධානම මේ පියවර කීපයක්. එකක් තමයි මේ ඒකෝදිකාතබ්බං. හිත දුවන එක නවත්ත ගන්න ඕනේ. මේ එකඟ කර ගැනීම සඳහා. දුවන එක නවත්තලා හිඳුවගෙන ඊට පස්සේ තමයි එකඟ කරගන්නේ. එතකොට මේ දුවන එක නවත්තන්න ගොඩක් උදව් වෙනවා සාමාන්‍ය දිනදා හිතන ඒවා නෙමෙයි. කාම විතරක ව්‍යාපාද විතරක වල හිතන ඒවා නෙමෙයි. අර වගේ ඉරියව්ව සිහිය තියාගෙන යනකොට ඉරියව්ව ගැන හිතන තැනම හිතට වැඩක් දීලා ඒ වෙලාවේ ඇලෙන ඒවා ගැටෙන ඒවා හිත හිතින්න බෑ. මොකද ඉරියව්ව ගැන හිතන එකේ ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. හරි උපේක්ෂා සහගතයිනේ. හුස්ම රැල්ල ගැන හිතනකොට වැඩක් කරන තැන හුස්ම රැල්ල ගැන කියන්නේ හැමතිස්සෙම බුදුහාඳුරෝ ආනාපාන සතිය කියනකොට පළගක් බැදගෙන වාඩි වෙන එක කියනවාමයි. මොකද හේතුව මේක බලාගෙන ඉන්න එකක් ආනාපාන සතිය කියන්නේ. ඒක මේ උයන ගමන් වැසිකිළියට යන ගමන් හුස්ම රැල්ල ගැන හිත ආනාපාන සතිය වඩ ඕක කරන්න බෑ. ඒ හින්දා ඒ ආනාපාන සතියට වාඩි වෙද්දි හුරු වුණාට වෙනත් ඉරියව්වලදී වැඩබලක් කරද්දි වෙන දෙයක් කරනකොට අපිට පුළුවන් මේ අර ඉරියව්ව ගැන සිහිය තියාගන්න වගේ ඉරියාපතේකට හිත යොමු කරගන්න. අන්න එතෙන්දී හුස්ම ගැන හිතන තැනත් ඉරියව්ව ගැන හිතන තැනත් ඒ විතරක කාම විතරක වෙන්නෙත් නැහැ. ව්‍යාපාද විතරක වෙන්නෙත් නැහැ. හිංසා විතරක වෙන්නෙත් නැහැ. අහිංසක ඉරියව්ව පවත්වන හැටි හිතුවා කියලා එක කාටවත් හිංසාවක් කරන්න හිතව එකක්වත් තරහින් හිතපු එකක්වත් ඇලි කාම විතරක හිතපු එකක් නෙවෙයිනේ පැහැදිලිව. ඒ තමයි වැඩෙන හිත. භාවනාවක් කියන්නේ අන්න ඒ වගේ හිතක්. එතකොට වාඩි වෙලා හරි වෙන ඉරියව්වක හරි දැන් හතර ඉරියව්වෙම භාවනා කරතෑගෙන හතර ඉරියව්වෙම වෙන භාවනාවේදී වාඩි වෙලා කරන භාවනාවේදී තියෙන වටිනාකම අනිවාර්යයෙන්ම වැඩි පරයන්කේදී. මොකද හේතුව අර සාමාන්‍ය ඉරියව් පවත්වනකොට අපි මේ S2 ගන්න අරමුණු නවත්තලා නැහනේ. දැන් ඔබ හිතන්න නාන කාමරයට ගිහිල්ලා නාන ගමන් ඉරියව්ව ගැන සිහිය පැවැත්වුවට S2 අරමුණු වෙනවා. දොර දකින්නවා, දොර අරිනවා, අරනකොට නාන කාමරය ඇතුලේ තියෙන සිංක් එක දකින්නවා, කවුන්නාඩියෙන් තමන්ව දකින්නවා නේ, එක එකව දකින්නවා. එතකොට ඒවට යම්කිසි විසිරීමක් වෙනවා. නමුත් අර අනවශ්‍ය ඇලෙන ඒවා, අනවශ්‍ය ගැටෙන ඒවා ඒවට පොඩ්ඩක් එන්න ඉඩ දෙන්නේ නැහැ අර ඉරියව්වේ සිහියෙන්. ඒතර මේ පේන රූපත් එක්කෙන සංඥාත් එක්ක යම්කිසි විදිහක සංසිඳීමට බාධා තියෙනවා. වාඩි වෙලා කරන භාවනාවේ තියෙන වෙනස තමයි සාමාන්‍ය අනිත් ඉරියව් වලට වැඩිය ඇසුත් වහලා කන් දෙකින් එන දෙයට අවධානය යොමු කරන එකත් නවත්තලා සම්පූර්ණ හිතේ ගන්න කමටහනට විතරක්ම අවධානය දෙන හින්දා. ඒ නිසා මොකද සමහරව අර වාඩි වෙලා භාවනා කරන්න තියෙන කම්මැලි අය ඉන්නවනේ. ඒ කම්මැලි අය ගන්න කම්මැලිකමට සාධාරණ කතාවක් තමයි නෑ ඉතින් හතර ඉරියව්වෙම කරන්න පුළුවන් නේ. ඕක ඉතින් මේ වාඩි වෙන්න ඕනේ.
එහෙම. කම්මැලිකමට. එයා දන්නේ නැහැ අනිත් ඉරියව්වල කරනකොට මේ ඇස් පියාගත්තම තියෙන එකේ දැන් ඇස් පියාගත්තම කෙලෙස් එන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙනම් ඉතින් දෘශ්‍යාබාධිත කෙනාට කිසිම කෙලෙස් නැති වෙන්න ඕනේ. එතකොට මේ ඇස් පේන්නේ නැති ඇහෙන්නේ නැති අය ඉන්නවා. ඒක නෙමෙයි මේ කිව්වේ. භාවනාවට උදව් වෙන විදිය කිව්වේ. මං කියපු එක වචනයක් නෑර හොඳට හිතට ගත්ත කෙනා ඔහේ අහන් ඉන්න නැතුව වචනෙන් වචනේ හිතුවොත් කවුරු හරි කෙනෙක් මං කියපු ටිකේ පැහැදිලි වෙන්න ඕනේ. හිත එක එක අරමුණු වලට දුවන එකට යම්කිසි නැවතිල්ලක් වෙනවා. හතර ඉරියව්වෙම සති නිමිති පුරුදු කරගත්තම. පුරුදු කරගන්නවා කියන වචනේ තේරුම මොකද්ද? පුරුද්ද. ඒක පුරුදු. අලුත් පුරුදු වෙන්න බැරිද? පුළුවන්. දැන් මේ දවස්වලත් එක එක අය අලුත් පුරුදු වෙලා. අපිට පෞගේ දවස් කීපෙම අලුත්ම දේවල් කරන්න පුරුදු වෙන්න සිද්ධ වුණා. දැන් මේ ඉස්සර මේ ඇතුළේන අත් හොදන්නේ නැහැ. අත් හොදන පුරුදු සමහරුන්ට ඒක තාම පුරුදු වෙලා නැහැ. ඊට පස්සේ අර විස මේ බීජ නාශක වගේ දේවල් ඔය සැනිටයිසර්ස් වගේ එක දේවල් වලින් අත් පිහ දා ගැනීම මීටර කැටින් ආවරණ මීටර සමහර පුරුදු වෙනවා සමහර කොච්චර කිව්වත් පුරුදු වෙන්නේ නැහැ. මං කියන්නේ අලුත් පුරුදු වෙන්න පුළුවන්. දැන් ලෝකේ කවදාක්වත් කරපු නැති දේවල් මේ වෙනකොට මේ සිද්ධිය මේ කොරෝනා හින්දා පුරුදු වුණා. ඉතින් ඒ වගේ පුරුද්දක් කියන්නේ ඒක මේ මොහොතකට කරලා නවත්තන එක නෙමෙයි. ඒක දිගටම පුරුද්දක් කරනවා. ඉතින් අපි කියනවා සතිය පුරුදු කරන්න. සිහිය පුරුදු කරන්න. සිහිය පුරුදු කරන්න කියන්නේ මොකද්ද කියන එක එතකොට තේරෙන්න ඕනේ. දැන් උතන සරලවම අපේ හැමතුරුනේ දැන් අපි කියමු ගෙදරක ඉන්න අම්මා කෙනෙක් දරුවෙක්ට කියන දෙයක් තමයි සමහර වෙලාවට ටිකක් සිහියෙන් ඉන්නකො සතියෙන් ඉන්නකො වැටෙනකොට කියනවා ඇයි ඔය දරුවෝ වැටෙන්නේ සමහර වෙලාවට සතිය කියන වචනයෙන් භාවිත කරලා කියනවා සතියක් නැද්ද ළමයෝ කියලා අහනවා. දැන් ඔය සිහිය දැන් දරුවෙක් දුවනකොට ඇදගෙන වැටෙන සිහියයි සතිය දෙක එකක්ද අපි හඳුනන ඒක කොයිතරම් ළඟින් වෙන් කරන්න පුළුවන්ද? ඒක මිච්ඡා සතිය. එහෙම. මේකේ තියෙන සති දෙකක්. මිච්ඡා සති සම්මා සතිය කියලා. සම්මා සතිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උදව් වෙන සතියට. එහෙම. අරක සතියක් නෙමෙයි කියනවා නෙමෙයි. ඒකත් සතියක්. හැබැයි ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උදව් වෙන එකක් නෙමෙයි. ඒකින්ද සම්මා කියන වචනේ යමකට වැටෙනොත් ඒක ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙනවායි කියන එක තේරුම් ගන්න. දැන් සමහරු කියන්නේ මෙහෙම මේ කියන්නේ කතා කරන්න දන්නේ නැති අය ඉන්නේ. සමහරු කියන්නේ මිනිහා කතා කරන්න දන්නේ නැහැ කියලා. ඒ වගේ අයට කියනවා මිනිස්සුયો කතා කරන්න ඉගෙන ගන්නව හරියට කියන්නේ. හරියට කතා කරනවා. එතකොට ඒ කතාවක් වුණත් සාමාන්‍ය සමාජෙ පිළිගන්නවා මේ සભ્ય අසભ્ય කියලා දෙකක් තියෙනවා. එතකොට සભ્ય විදියට කතා කරනවා නම් මේ මිනිස්සයා හොඳට කතා කරන කෙනෙක් කියලා කියනවා. ඒක හොඳ කතාවක් තමයි. හැබැයි ඒ වාචා කියන එක සම්මා වාචා වෙන්නේ නැහැ. සම්මා වාචා වෙන්නේ සම්මා කියන වචනේ එකතු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන විදිය වචන. සම්මා කම්මන්ත කියන්නේ හැම කරන දේම නෙමෙයි. දැන් ඔය යහපත් කර්මාන්ත කියලා ඉගෙනුවානේ දහම් පාසල් වලනේ බොරු. ඒ කියන්නේ යහපත් කර්මාන්ත කියලා කිව්වට පස්සේ එහෙම ගත්තොත් එහෙම දැන් මේ දවස්වල මිනිස්සු මේ මූණු ආවරණ හදලා විකුණනවා. යහපත් කර්මාන්තය. ඒක එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙන එක නෙමෙයිනේ මූණු ආවරණ හදලා විකුණන එක. යහපත් කර්මාන්ත නෙමෙයි. එතනදී අපි කියන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට කය හසුරන මේ ක්‍රියා තමයි සම්මා කම්මන්ත කියන්නේ. ඒතර දැන් සතිය කියන එකේදී සම්මා සති කියන්නේ එහෙනම් මොකක් හරි දෙයක් තැනක තිබ්බ මේක තිබ්බතන මතක නැතුව ඉන්න එක නම් ඒකෙන් බැහැර වෙන සිහිය කියන එක නෙමෙයි. ඒ සතිය එහෙනම් ඔන්න ඔබ මතක තියාගන්න මිච්ඡා සති. මිච්ඡා සති කියන එකෙන් කියන්නේ ඒක ඊටාම සියුම් කරන්නත් පුළුවන්. දැන් ඔබ හිතන්න දැන් නම් එහෙම නැතුව ඇති ඔය එක සැම්පු වර්ග දාන හින්දා මේ ඉස්සර ඔළු බලනව නේද අම්මලා දූලගේ බලනවනේ. දැන් බලන වෙලාවට බලන්න හරි හිත එකඟ කරගෙන නෙමෙයිද ඔක බලන්නේ බලන කෙනා. එයාට ඒ වෙලාවට වෙන කිසි දෙයක් ඔලුවට එන්නේ නැහැ. පොලිමට 3 දෙනෙක් 4 දෙනෙක් ඉඳගෙන බලන 3 දෙනාගේ. ඔව් දැන් බලන කෙනා කෙලින්ම එක හිතක ඒකාග්‍ර කරගෙන හොඳ සතියක් තියෙනවා. හොඳ සමාධියක් එකඟ වීමක් තියෙනවා. එතනත් සමාධියක්.
නෑ කියන්නේ. ඒ කියන්නේ යාගේ හිතට ගුණපාලගෙන සුමනපාලගෙන ඥානවතීගෙන ඕමතක් වෙන්නේ නෑනේ. කොතන දුකුණ කිය ඒකම තමයි බලන් ඉන්නේ. එතකොට එතන තියෙන මේ සමාධිය මිච්ඡා සමාධි. එතන තියෙන සතිය මිච්ඡා සති. එතන වීරියකුත් නැද්ද? ඒ කියන්නේ පුදුම වීරියක් නේ අර උගුණ හොයාගන්න. ඒක ඇවිල්ලා මිච්ඡා වායාම. ඉතින් එහෙනම් අකුසලයක් කරන තැන හෝ වේවා සාමාන්‍ය දිනදා ජීවිතේ ගෙවන තැන හෝ වේවා සතිය නැතුව වැඩ කරන්න බෑ. ඒ හැමදේටම සතිය ඕනේ. සතිය නැති වුණ ගමන් මිනිස්සු කියනවා මේ මෙලෝ සිහියක් නැහැ මොන ලෝකින්නවද නැහැ මෙයාකා කියලා එහෙම කියනවා. ඒ කියන්නේ සතිය සමාධි මේවා අවශ්‍යයි. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධයට ඕන කරන එක ඊට එහා ගිය එක. ඒක තමයි අපි දැන් මේ කතා කරන එක තමයි සම්මා සතිය කියන්නේ. ඒක තමයි බෝධිපාක්ෂික ධර්මය. බෝධිපාක්ෂික ධර්ම වෙන්නේ ඒවා. නැත්තම් ඒක සාමාන්‍ය ජීවිතේ එදිනෙදා ජීවිතයට ගෙවන්න ඕන ධර්ම වලට ගලපන්න ගියොත් එහෙම කය හසුරන වචන හසුරන හිත හසුරන හැම දෙයක්ම යහපත් විදිහට ගෙවන්න සමහර විදේශිකයෝ පවා ඉන්නවා. දැන් ඔබ ඔය මේ වෙනකොට මේ ගෝලීය වෙච්ච සමාජයේ අන්තර්ජාලය හරහා විවිධ රටවල් වල එක එක අය කියන කරන දේවල් අන්තර්ජාලයට වීඩියෝ ගත කරලා දානවනේ. බලන්නකො සමහරු සත්තුන්ට ආදරය කරන ඒවා විවිධ විදිහට කරුණාව මේ මිනිස්සුන්ගේ මෛත්‍රී නිසා කරන දේවල් කොච්චර තියෙනවද අන්තර්ජාලේ. එතකොට ඒ දේවල් බලනකොට පේනවා මේ මිනිස්සයත් දැන් සත්තු මරන්නේ නැතුව සත්තුන්ට හිංසා කරන්නේ නැතුව සත්තුන්ට සලකන කෙනා එතකොට සතුන් මැරීමෙන් වැළකීලා හිටියා කියලා ඒ සුද්දා සම්මා කම්මන්ත වඩලා ආර්ය අෂ්ටාංගික මාර්ග වඩන කෙනෙක් වෙන්නේ නැහැ නේ. මිනිහා ඒ නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ඊයේ පෙරේද දවස් දෙක අර කළු කොට්ටිය ගැන කොයිතරම් අනුකම්පාවක් සහ මේ ඔහු කියන්නේ සතා ගැන හිතලා මේ පෝස්ට් පළ කරන්නේ නැද්ද? ඒ අනුකම්පාව ඔස්සේ අපිට නිර්වාණ මාර්ගයට යොමු වෙන්න. ඊයේ පෙරේද කළු කොට්ටිය ගාද මම ගන්නවා. එතකොට මේ දැන් මම ගිය සතියේ වරුණත් එක්ක කිව්වා අර මේ අපේ රටේ සිද්ධිය මේ ඔය කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙනවා. මම එතෙන්ට ගියා සමීරත් මං හිතන්නේ එදා මේ මැදිරිය තුල හිටියා. ඔබට මතක ඇති අර සිංගමනේ යන අය ගෙනල්ලා ඒ අය බලා ගන්න ගම්මානයක් වගේ එකක් හදපු සුද්දෙකි සිද්ධියක් මං කිව්වේ කුරුණෑගල පැත්තේ හදලා තිනවා කියලා. ඉතින් බලන්නකෝ මේ සුද්දා කරන දේවල් බැලුවොත් එහෙම මේ එයා හරිම ධාර්මික විදිහට ඒ ආයතනේ පවත්වගෙන කට්ටිය බලා ගන්නවා. හැබැයි සුද්දා චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එයාගේ කය හසුරන විදි වචන හසුරන විදිය ඇතුලේ පින් රැස් වෙනවා. පින් රැස් වුණාට කවදාවත් ඒක මේ ආර්ය සත්‍ය අවබෝධයට දව වෙන්නේ. ඉතින් අපි මෙතන ධර්ම මාර්ග වඩන කෙනාගේ වෙන්නේ අර ටිකම කරයි. සතුන් මැරීම යත්වලකී මෙයත්වලකී. හැබැයි ඒ සතුන් මැරීමෙන් වැළකීමට වඩා සම්මාදිට්ඨිය වැඩිම පිණිස ආර්ය සත්‍ය අවබෝධය මේ වඩන්න ඕනකමට සතුන් මැරීමෙන් වළකින තැන ඒක සම්මා කම්මන්තයක් වෙනවා. දැන් ඔය ඔතනදී අපි හැමතුනේ සමවත් විදිහකට මේ වැරදි විදිහකට ගන්න පුළුවන් සමහරුන් දැන් අපේ කුරුණෑගල සමීර මම අරක කිව්වේ නේද? ඒ කියන්නේ සතිය වඩන එකේ සමාධිය වඩන එකෙත් කියන්න ඕනේ. පිටරට සමහරු ඉන්නවා භාවනා කරනවා. එහෙම. භාවනා මොනවා හරි සමහර වෙනවා රිලැක්ස් මියුසික් දාගෙන ඒක අහගෙන ඉන්නවා. එක අරමුණකට ගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒගොල්ලෝ ඒව ඇතුලේ ඒගොල්ලෝ හිතන්නේ මේ හිතට යම්කිසි ව්‍යායාමයක් මේක. අර කයට ව්‍යායාම කරනවා වගේ හිතට ව්‍යායාමයක් කියලා හිතනවා. යෝග කරනවා කයට ව්‍යායාමයට, මෙඩිටේෂන් කරනවා මේ හිතට ව්‍යායාමයක් කියලා. නමුත් ඒගොල්ලෝ එතන කරන දේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආගෝතම හඳුරගන්නේ මේ හිත දුවන එක නවත්තලා සතිය පුරුදු කරනවා. ඉතින් එහෙනම් අරගොල්ලොත් ඒක තමයි මේ කරන්නේ කියලා. දැන් මේ වෙනස කිව්වේ ඒකයි. මෙතන කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ඒක විතරයි සම්මා වෙන්නේ කියලා. නැත්තම් මේ සිල් රකින්න ඒවා පිටරට කරනවා වගේම භාවනා කරන ඒවා තෝන් කරනවා, දන් දෙන ඒවාත් කරනවා. කොච්චර දන් දෙනවද? ඒ දන් දුන්නත් සිල් රැක්කත් දාන සීල භාවනා ඔක්කොම කරාට ඒක කවදාවත් සම්මා වෙන්නේ නැහැ. දැන් අන්න එතන තමයි දැන් සම්මා වෙන්නේ කිව්වම දැන් අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ සිතනෙත් අසපුව ශ්‍රවණය කරමින් ඉන්න අර විදිහ අපි කියමු කුරුණෑගල බොහෝ පිරිසකට උපකාර කරන පුද්ගලෙක්. දැන් ඔය හිතනවා මම මේ කරන වැඩෙන් වැඩක් නැතුව ඇතිනේ. එහෙනම් මම මේ සියල්ලම අතහැරලා දාලා දැන් මම වෙන මාර්ගයකට යොමු වෙන්න ඕනේ. දැන් ඒක තමයි එකේ පින රැස් වෙනවා. එහෙම. ඒක සම්මා කියන එකේ තව මෙහෙම එකක් තියෙනවා. දැන් මේකේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය කියලා මාර්ග දෙකකට බෙදෙනවා. එහෙම. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ නිවනට
ප්‍රාථමිකව උපකාර වෙනවා. හැබැයි ඒක නෙමෙයි, ඒක අර ඇතුල්ෙන්න මේකට පිවිසුමට උදව්වක් දුන්නා මිසක් මේ මාර්ගයක නෙමෙයි. හැබැයි මේක සුදුසුකම ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ සරලවම කියනවා නම් පින ගැන විශ්වාසයක් තියෙනවා. කර්මය ගැන විශ්වාසයක් තියෙනවා. අකුසලේ දුක් විපාක ලැබෙනවය, කුසලයට සැප විපාක ලැබෙනවය කියලා විශ්වාසයක් තියෙනවා. සමහරව ඉන්නවා පිනට හුරු දේ කරනවා. හැබැයි එහෙම විපාකේ ගැන කිසිම විශ්වාසයක් නැහැ. බලන්න සමහරව ඉන්නවා මෙහෙම මේවා මම මේ කරන්නේ මේ මැරිලා ආයි ඉපදුනහම සැප ලැබෙනවයි කියලා හිතලා නෙමෙයි. අපි මැරිලා ආයි උපදින්නේ නැහැ. එහෙම එකක් නේ. මට අර මිනිහර දුක විඳිනවා දැක්කට පස්සේ බලන් ඉන්න බැරි හින්දා මේ මිනිහට උදව් කරේ කියලා. ඒ කියන්නේ ආ ඒ වෙලාවේ ඒක කරන්නේ ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනෙක් විදිහට. ඉතින් එහෙම නැතුව කවුරු හරි කෙනෙක් බුද්ධ ශාසනේ නැහැ. හැබැයි අර මේ කරන දෙයට විපාකයක් තියෙනවා කියලා කර්මඵල ගැන විශ්වාසකින් කරනවා නම් ඒකත් සම්මා වෙනවා. හැබැයි මේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය. දැන් අපි කිව්වේ සම්මා වෙන එක ගැන. සම්මා වෙන එකෙත් දැන් මේ ලෞකික ලෝකෝත්තර කියලා බෙදීමක් තියෙනවා. ඉතින් ඒකින්ද කවුරු හරි කෙනෙක් ලෞකික සම්මාදිට්ඨියවත් නැතුව කරනවා නම් පැහැදිලිවම අර්ථයක් නැහැ. එහෙමයි. ඒ හේතුව ලෞකික සම්මාදිට්ඨිය නැති මිනිහා මරුණට පස්සේ උපදින්නේ උපද්දේකින් එකක විතරමයි. එහෙමයි. එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකෙ. ලෞකික සම්මාදිට්ඨිය නැති මිනිහා. දැන් අර මං කිව්වේ සමහරව ඉන්නවා ලෞකික සම්මාදිට්ඨිය නැතුව දන් දෙනවා කියලා. එහෙමයි. මිනිහා කියනවා මේ මැරිලා ආයෙ උපදින්නේ නැහැ. ඕව වැඩන්නේ. පින් කියලා එකක් නැහැ. මම මේ අර මේ මිනිහා පවුහින්දා මේ උදව් කළා කියන්නේ. ඒ වගේ කෙනා තිරිසංගත ආත්මික උපදිනවා. මොකද අර කර්ම විපාකේ තියෙනවා මිත්‍යා දෘෂ්ටියේ, නියත මිත්‍යා දෘෂ්ටියන්නේ. මෙයා තිරිසංගත ආත්මික ඉපදිලා හැබැයි අර මිනිහර උදව් කරපු එකේ තියෙනවානේ යම් කිසි දෙන විපාකය. ඒ විපාකෙට තිරිසංගත සතා සැප විඳිනවා. මේ තිරිසන් සත්තු වෙන්නේ ඕනතරම් සැප විඳින. මිනිහා තිරිසන් ලෝකේ හැබැයි අරහෙම ඉන්නේ. ඒක කෙනෙකුට තේ ආයිති ෂෝක් නේ කියලා. දැන් ඔයා හිතන්න ඔය ෂෝක් බල්ලෝ ඉන්නේ. සැප විඳින බල්ලෝ කියන. ඉතින් ෂෝක් බල්ලාට අපි දෙන කෑම ටික ගත්තොත් එහෙම මට හිතෙනවා සමීර පාරේ ඉන්න බල්ලෝ ඊට වැඩි රහට කනවා කියලා. මොකද උන්ට එක එක කෑම වර්ග හම්බෙනවනේ. අර බල්ලට හැමදාම එකම වට්ටවරට කනවා. ඒක මහා දුක. අනිත් පැත්තෙන් දැන් පාරේ ඉන්න බල්ලට ඕන බැල්ලියෙක් හොයාගෙන යන්න නිදහසේ යන්න පුළුවන්. ඒ නිදහස ලැබෙන්නේ ඕන වෙලාවක Tamanට දරුමල්ල හොරතල් කරන්න පුළුවන්. අර මහා පිනට ඉපදිච්ච එකාට වෙනම කාටවත් ඕන විදිහට තමයි ඒකට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. දැන් මේ පාරේ ඉන්න බල්ලට ඕන තැනක නිදහසේ ඇවිදින්න පුළුවන්. අර ඉන්න බල්ලා එහෙම නෙවෙයි ඌට ඇවිල්ලා මේ එයාගේ ස්වාමියාට ඕන විදිහට තමයි මෙයා ඇවිදින්න ඕනේ. ඉතින් ඒකම මහා දුකක්. ඒ හින්දා මං කියන්නේ තිරිසන් ලෝකේ සැප විඳින්න උපදින එක සැපක් නෙමෙයි. හැබැයි අර වගේ මිත්‍යා දෘෂ්ටිකයෙක් යම්කිසි දානයක් දුන්නොත් එහෙම මිනිහා නියත මිත්‍යා දෘෂ්ටිකයකින් දුගතියේ ගිහිල්ලා දුගතියේ සැප විඳි. ලෞකික සම්මාදිට්ඨිය තියාගෙන කවුරු හරි කෙනෙක් ධර්ම නැති රටක හරි මොනවා හරි දාන සීල භාවනා වලට අදාළ දෙයක් කරොත් එයාට සුගතිය පවා උපදින්න පුළුවන්. අපේ හැමදෙරනේ දැන් අපිට කාලයේ කෙමෙන් ගත වෙද්දි මේ භාවනාව පිළිබඳව කතා බහ කළ නිසාම බොහෝ දෙනෙක් භාවනාව ගැන කතා බහ කරනකොට පොදු ගැටලු කිහිපයක් තියෙනවා උන්ට තියෙන. එක් ගැටලුවක් තමයි දැන් උන්ට භාවනා කරන උතරේ නිින්ද යනවා කියන එක ගැටලුවක්. තව ගැටලුවක් තමයි විවිධ වර්ණ පේන්න පටන් ගන්නවා කියලා කියනවා. සමහර අය කියනවා සිත එකපාරටම නැවතිලා කොහෙදෝ දුර පළාතක ගමන් කරනවා වගේ දැනෙනවා කියනවා. මෙන්න මේ වගේ අවස්ථා ඇතමුන් කියනවා මේ Taman එක එක ඵලයන්ට පිවිසෙන අවස්ථා කියලා නිවැරදි හෝ වැරදි අවබෝධයකට එළඹෙන අවස්ථා තියෙනවා. ඇත්තටම මේ භාවනා කරද්දී එහි එක් කෙලවරකදී යම් මේ විපර්යාස හිතට දැනීම කොයි විදිහට විග්‍රහ කරන්න තියෙන අපේ හැමදෙරට. සමීර මේ හිත හරීම වංචාකාරී. මේ හිතේ තියෙන ස්වභාවය මම හොඳට මෙහෙම දෙයක් බලලා තියෙනවා. දැන් ඔය අපේ රටේ භාවනා කරන්න ගියාම වලාකුළු පේනවා, ගින්දර පේනවා, ආකාශය විදිනවා, කොළ පාට වෙන හිටපුකම. ඔය කීකේ තියෙන මල්වත් තියෙනවා, සර්පයෝ පේනවා, ගොඩක් දේ වෙනවනේ. සුද්ධ භාවනා කරන්න ගියාම ඕච්චර වෙන්නේ නැහැ සමීර. එහෙමයි. දැන් සුද්ධන්ගේ භාවනා කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇහුවොත් එහෙම සුද්ධෝ
මම මේක අධ්‍යයනය කරලා කියන්නේ නිකම් මේ හිතලා නෙමෙයි. ඒ කියන්නේ ඔය එක එක දේවල් ඇනලයිස් කරන එකක් කරන එක සාමාන්‍යයෙන් මේ භාවනා උගන්වනකොටත් තියෙන්න ඕනේ. හරිද? විදේශිකයන්ට ඔය අපිට වගේ තාරකා දැන් අපිට වැඩි පරිශන කරන මිනිස්සු වගේ හිතනවා. ලෝකේ තියෙන වගතුක අපේ මේ ගමේ කොට ඉන්න ආච්චියම්මලා ආකාශයේ තියෙන දේ මහා සාගරේ තියෙන දේවල් ගැන දන්නවට වැඩිය සුද්ධව හොයනවා. හැබැයි ඒගොල්ලෝ භාවනා කරන්න ගියාම ඒගොල්ලන්ට ඕවා පේන්නේ නැහැ. ඒගොල්ලන්ට ඔච්චර වගේ ප්‍රශ්න නැහැ. මට මෙහෙම දෙයක් හිතෙනවා. මේ අපේ ලංකාවේ අය භාවනා කරද්දි මේ වගේ ප්‍රශ්න ඇහිලා. හරි දැන් මෙතන කතා කරා කියන්නේ තායි ලක්ෂ ගාණක් මේක අහනවානේ. ඒකට දැන් මෙයාලා ඔලුවට ගන්නවා භාවනා කරද්දි තරු පේනවා, වලාකුළු පේනවා, ගින්දර පේනවා. මේවා ඔලුවට ගන්නවා. මේ හිත හරි මායාකාරී. එතකොට හිත භාවනාව ඇතුළේදී මේක මවනවා. මේ විඥානයේ මවන මැවිල්ල ගැන බුදුරජාණන්සේ සූත්‍රවල හරි ලස්සනට තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ වෙලාවේ කියන්නේ සරලවම ඒ කියන්නේ දැක්කොත් කෙනෙක් දැක්කම දෙන උත්තරේ එයාට දෙන්න. දැන් මේ දෙන්නේ පොදු උත්තරයන්නේ. මං දැන් දෙන උත්තරේ තමයි සමීර. එයාට කියනවා වාඩි උනේ මොකටද? ආනාපාන සතිය වඩන්න නම් ආනාපාන සතිය ඇතුලේ වලාකුළු මල් දැකිල්ලක් නැත. ගින්දර දැකිල්ලක් නැත. ඒකේ තියෙන්නේ සෝ සතෝ ආස සති සතෝ පස සති සිහියෙන් ආස්වාසයි සිහියෙන් ප්‍රසවාසය බල ඉන්න. ඔබ වලාකුළු දිහා බල ඉන්න වෙලාවේ ඔබේ ආස්වාසය ඔබට මගහැරිලා ඔබේ ප්‍රස්වාසය මගහැරිලා. හොඳට බලන්නකෝ. ප්‍රධාන අරමුණ විසිරලා ගිහිල්ලා. නැහැනේ. ඉතින් එතකොට ඒක ආස්වාස ප්‍රස්වාස නෙමෙයිනේ. ඒක වලාහක. වරුණ කියන්නේ තියෙන වැස්ස. ඒක වලාහක. වලාකුළු බල ඉන්නකොට ඒක මේ ආනාපාන සතිනේ වලාහක සති. ඒකින්ද වලාකුළු ගැන විනාඩියක් බල හිත හිටියොත් එහෙම ආස්වාසෙත් ඒ විනාඩිය අමතකයි ප්‍රාස්වාසෙත් ඒ විනාඩිය අමතකයි. ඔබට ආස්වාසයට ප්‍රාස්වාසයට බැහැර මොනවට හරි හිත ගියොත් ඔබට අග්ගාලා තේරුම් ගන්න මගේ හිත මේ දකින්නෙත් බාහිර දෙයක්. අර සුද්දෙක්ටෝ කැහිලා දවසක් මේ කවුරු හරි භාවනා කරන කෙනෙක් ගින්දර දැක්කා කියලා අර සුද්දා hinaවේ වියහවලු ගින්දර බලන්න ඔච්චර මහන්සි වෙන්න ඕනේද කියලා. ගිනගොරක් කරන් පත්තු කරන. ඒකයි ඉතින් මේක ඔලුවට දෙන්න හොඳ නැහැ. මේ වගේ දේවල් දකින්නවා මොකද කරන්නේ? දකින්නකොටම තේරුම් ගන්න මේක භාවනාව නෙමෙයි මේ පිටපැනලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කසින භාවනාවල මේක වෙනම පැත්තක් තියෙනවා. මේ ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කසින ගැන මෙලෝ හසරක් දාන්න නැතුව ඔහේ නිකන් භාවනාවේ මේ මූලික භාව මේ හුස්ම රැල්ලවත් විනාඩි 5ක් සිහියෙන් ඉන්න බැරි අය මොන කසිනද? ඒකින්ද අර හිතට වංචාකාරී විදිහට එක ඒවා ඔස්සේ දුවන්න දෙන්න එපා. බොහොම අහිංසකව තමන් කරන භාවනා අරමුණට විතරක් හිත පුළුවන් තරම් මේ අර පදම් කරගන්න. අර බන්දුල විජේවීරයන් ගීතයක් කියන වගේ හිත හීලා නැහැ හරිම මුරණ්ඩුයි තැන ඇවිදිනවා දකින්න තැන මේ තැන ඇවිදිනවා දකින්න හිතෙන තැන නවතිනවා කියලා කියනවා. ඒ අතරේ අපේ හැමදෙරෝනේ දැන් අපි මේ බවුන් පැලැස්ස පිළිබඳ වහන්සේ ධර්මදේශනාවේ ආරම්භයේදී සඳහන් කරා මේ භාවනාව පිළිබඳ අපි කටයුතු කරද්දී බවුන් පැලැස්ස බවුන් වඩන්නට සිටින පිරිසට පණිවිඩයක් දෙන්නත් ඕන කියලා. ඒ අනුව අපි හැමදෙරෝනේ දැන් අපි මුලින්ම එහි මංගල පින්කම් පැවැත්වුවා පොහොය දිනක ශ්වේත පූජාවක් විදිහට ඉන්නතරය ආරම්භ කරපු පින්කමත් අපි බොහොම මේ අපූර්වට සිදු කරන්නට හැකියාව ලැබුණ විශේෂයෙන් නෙල්ලිගලෙන් වැඩම වුණ ලද අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩම කරවලා මහා පූජාවක් විදිහට දැන් නිකන් අනුරාමෙන් කරා වගේනේ නූලෙන් ඒ කියන්නේ පින්කම කරලා දවස් කීපයකින් මේ කොරෝනා නිසා වාරණාවනේ. එහෙමයි. දැන් අපි කොරෝනාවෙන් යම් නිදහස් වීම තියෙන අතරේ බවුන් පැලැස්සේ වර්තමාන තත්ත්වය කොහොමද ඉදිරියට කරගෙන යන්න අපේ ඔව් දැන් ඒක මම කිව්වේ දේශනාවෙදිත් බොහෝ දෙනා කවදද දැන් මේ රිට්‍රීට් පටන් ගන්න කියන එක ගැන විමසීම් කරනවා. අපිට දැන් අර මේ වැඩසටහනට සහභාගී වෙන අයට අයදුම් පත්‍ර සකස් කිරීම ආදී නොයෙකුත් දේ තියෙනවා මේ මොහොතේ ඔවුන්ට භාවනාවට වාඩි වෙන්න කලින් මොකද මේක නේවාසික මේ පහසුකම් දෙනවනේ. ඒ වගේම දැන් භාවනා කරන්න සහභාගී වෙන්න මේ නේවාසික පුහුණුවට වාඩි වෙන අය වෙනුවෙන් වෙනම මේ
පොරොත්තු ලේඛනයක්ම හැදිලා තියෙනවා. හැබැයි ඔවුන්ට දානෙත් ටික දෙන එකේ ප්‍රතිපහසුකම් පැත්තේ බාර ගැනීමට කවුරුත් විමසීමක් කරන්නේ නැහැ. එක්කෙනෙක් දෙනෙක් අහලා තියෙනවා. මේ ඉතින් ගොඩාක් අය කතා කරලානේ සයන්හන්ස කවදාද අපිට නවතින්න පුළුවන් කවදාද නවතින්න පුළුවන්. ඉතින් ඒ නවතින අයට දාන ටික පූජා කරන්න කැමති අය ඉන්නවනම් ඒ අය අපිට කතා කරලා එහෙම මොකද මේ වෙලාවේ දන් දෙන කෙනා මොන අපහසුතාවයේ අතරේ හරි දන් දෙන එක නවත්තලා නැති අය ඉන්නවා. දාන ටික පූජා කරන්න කැමති අය ඉන්නවා. සීලක පිළිටලා ඒ ශික්ෂාපද බිඳ ගන්න නැතුව දින කිහිපයක් පුරාවට පරයන්කේ සහ සක්මනේ ඊටාම අවබෝධයෙන් සිහියෙන් හොඳට සිහිය පුරුදු කරන යෝගීන්ට දන් පිඬක් පූජා කරන්න පිරිසකට එකට එකතු වෙලා මොකද අපි දැක්ක මේ වෙලාවෙත් මේ මෙච්චර මේ ඇඳිරි නීතිය ඇස්සෙත් බොහෝ දෙනා දන් දුන්නා. ඒ කියන්නේ ඉලෝලු වලින් දන් දුන්නා, නොඑක් බඩුමුට්ටු වලින් පුළුවන් අය පුළුවන් විදිහට දන් දුන්නා. Tamanට ගෙදරට ගෙනාවු ඉලෝලු මල්ලෙන් හරි අලගෙඩියක් හරි අල්ලපු ගෙදෙට්ට හෝ සමහරලාට දන් දුන්නා. ඉතින් ඒ නිසා කීප දෙනෙක් එකට එකතු වෙලා හරි එහෙම දානයක් බාර ගන්න කැමති නම් ඒ වගේ දෙයක මේ වෙලාවේ අපිට කතා කරන්න ඉක්මනින්ම අපේ මේ නේවාසික පුහුණුව සඳහා අවස්ථාව උදා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මොකද තවමත් මේ මොහොතේ පිරිස නවතිනකොට සුදුසු ආරක්ෂක කියන සෞඛ්‍ය ආරක්ෂිත තත්වයක් මේ තව සතියක් දෙකක් තුනක් යන එක හොඳයි. ලබන සතිය හෝ ඊළඟ සතිය වෙනකොට අපිට ස්ථිර කරලම නේවාසිකව ඒ පුහුණුවට වාඩි වෙන දවස කියන්නට පුළුවන්. මේක ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක් නිසා මේ වෙලාවේ අපි දන්නා මේක බවුන් පැලසට විතරක් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම මේ තවත් කාරණයක් තියෙනවා මම හිතන්නේ එමය අපි හැමදෙන්නේ විශේෂයෙන් අපි තවත් අපේ net fm රේඩියෝ ඔස්සේ අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ආදී යතිවරයන් වහන්සේ විසින් උපදෙස් අනුශාසන ලබාගෙන ටිකක් වෙනස් විදිහේ පින්කම් වලට ජනතාව හුරු පුරුදු කරපු නාලිකාවක් විදිහට අපි තවත් උතුම් වැඩක් කරන්නට උතුම් පින්කමක් කරන්නට කල්යල් බලමින් ඉන්න මොහොතක් මේ. ඒ නිසා ඔබට කරන්නට යමක් තිබෙනවා. ඔබගේ ප්‍රදේශයේ ඔබ ඉන්නා ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන ආරණ්‍ය වාසී මෙහෙම මම ඒක කියන්නම්. දැන් විවේකී ස්වාමීන් වහන්සේලා මේ රටේ වැඩ ඉන්නවා. ඇත්තටම සමීර අපි දකින ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ මේ රටේ සමාජගත වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. මේ සමාජ මාධ්‍යවල වේවා යම් කිසි විදිහකට සමාජගත වෙන බොහෝ ස්වාමීන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියාකාරකම් බොහෝ තරුණ තරුණියන්ගේ හිත්වලට පැහැදීම සංඝයා කෙරෙහි තියෙන පැහැදීම නැති කරන විදිහේ දේවල් දකින්නවා ඇහෙනවා. ඉතින් සමහර වෙබ් අඩවි සමහර අන්තර්ජාලයේ ඔය YouTube නාලිකා Facebook පිටු විවිධය ඒ වගේ භික්ෂුවකගේ අර මේ කෙනෙකුගේ අපහැදීමේ ක්‍රියාකලාප තියෙන දේවල් වැඩි වැඩියෙන් උලුප්පමින් පෙන්වන්න උත්සාහ කරනවා ඒ තම තමන්ගේ වෙබ් අඩවි මේ ප්‍රසිද්ධ වීම පිණිස. ඉතින් මේකෙන් අපිට යම්කිසි හානියක් වෙනවා මේ සිද්ධ වෙන දේ පිටිපස්සේ හිතන්නේ නැති. ඒ තමයි සමහරු ඇතැම් තරුණ ළමයි මේ හාමුදුරුවරුන්ගේ එක එක සමාජයට විවෘත වෙච්ච හාමුදුරුවරු ඇතැම් කරන ඒ අපහදින ක්‍රියාකාරකම් එක්ක මම කියන එක තේරෙනවනේ මොකද්ද කියලා. ඒ අපහදින ක්‍රියාකාරකම් එක්ක ඇතැම් මධ්‍යස්තව හිතන අය සමහරු බුද්ධ ශාසනය ගැන හරියට අවබෝධයක්වත් නැති අය ශාසනය ගැනම අපහදින එකක් වෙනවා. අපිට සමහරුන්ගේ අර අදහස් බලනකොට කමෙන්ට්ස් වල අදහස් බලනකොට තේරෙනවා මේ යන රටාව තුළ මේ යන විදියට ගියොත් එහෙම මේ ඇත්තටම දැන් බුද්ධ ශාසනයක් නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ හාමුදුරුවෝ මත මේක තියෙන කියලා.
කලකිරෙනවා මේ ශාසනය ගැන. එහෙම සමහරු ඔන්න දැන් බුදුදහම ගැන ටිකක් කලකිරීම හදාගන්න අර එක එක මේ පුද්ගලික භික්ෂුවක් හෝ කීප දෙනෙක් කරන දේවල් එක. ඒකෙන් මොකද වෙන්නේ ඊට පස්සේ ඔවුන් දැන් මේ ශාසනය ගැන අඩමාන මතයකට ආවය කියලා දැක්ක ගමන් නිර්ආගමිකයෝ ඉන්නවනේ. එහෙමයි. නිර්ආගමික මේ NGOs කල්ලි තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය මේ රටෙන් තුරන් කරන්න මේ රට විනාශ කරන්න සැලසුම් කරන NGO සල්ලි ඒ කියන්නේ ඩොලර් වලින් මේ පවත්වගෙන යන සංවිධාන තියෙනවා. මේගොල්ලෝ බලනවා පුළුවන් තරම් කියන්නේ ලෝකේ ගොඩක් රටවල් නිර්ආගමිකයි. ඇත්තටම කතා කළොත් එහෙම සමහර රට දැන් ජපානය වගේ රටවල් ගමුකෝ. චීනය වගේ රටවල්. දැන් අපි හිතන් ඉන්නෝනේ ඒව මේ හරි බෞද්ධ රටවල් කියලා මහායාන උනත් නෑ. දැන් ජපානය වගේ රටවල් වල ගත්තොත් එහෙම 50%කට එහා. ඒ කියන්නේ රටේ මුළු භාගයකට වඩා කිසිම ආගමක් අදහන්නේ නැති අය. අපි හිතාගෙන හිටියට දැන් ඔය ප්‍රතිශතවල පෙන්නනවා මේ රටේ මෙච්චරක් බෞද්ධයෝ ඉන්නවා මෙහෙම කියලා නෑ. එතනින් භාගයක් ඉන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති. යුරෝපා වගේ රටවල ඊට පස්සේ ඇමරිකා වගේ රටවල සංඛ්‍යා ලේඛනවල ගත්තට මේ කතෝලික ක්‍රිස්තියානි අය මෙච්චරක් ඉන්නවහම නෑ. ගොඩාක් අය නිර්ආගමිකයි. එතකොට මේ නිර්ආගමික වෙන අය වැඩි වැඩියෙන් එනවා ලෝකෙට. අපේ රටේ මේ ධර්මය ගැන අවබෝධයක් ඇති පිරිස නිසා මේ රටේ ප්‍රධානව පිළිගන්න මේ ධර්මය බුදුරජාණන්සේගේ ධර්මනේ. ඒ නිසා මේ රටේ වෙන්නේ නිර්ආගමිකයෝ ඉන්නේ 100ට බොහොම අඩු ප්‍රතිශතයක්. සමහරට 3%ක් වගේ බොහොම අඩු ගාණක්. හරිද? එතකොට දැන් මේ නිර්ආගමික මානසිකත්වයේ ඉන්න කල්ලි 3%ක් වම මේ සමහරු hina වෙනවා දැන් වෙන මතයක් වල. ඔව් මම කිව්වේ එහෙම එකක් නෙමෙයි මේ බොහොම අඩු ප්‍රතිශතය 1%ක් 1%ක් 103ක් ඕවා ගියා නේද? එකක් දෙකක් කියද නිකන් මදි වගේනේ ඒකයි 3ක් කිව්වේ. මේ අපි දකින්නවා අර සංඝයා ගැන අපහදින එකත් එක්ක බුද්ධ ශාසනයෙම දැන් වැඩක් නැහැ වගේ හිතන ඇතැම් අයව දැහැ ගන්න බලාගෙන ඉන්නවා අර જાතිය කල්ලි. ඔන්න ඕක ඒ කවුරු හරි මේ බුද්ධ ශාසනය ගැන කලකිරලා ගියා කියලා ශාසනයට නම් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ බුද්ධ ශාසනේ මේ තාක් කල් එනකොට මේ අතීතෙත් වගේ උන්තරන් හිටියා. නමුත් ඒ මිනිස්සයාට වෙන හානිය. ඒ මිනිහා ඊට පස්සේ නිර්ආගමික මතයකට ගිහිල්ලා කර්මඵලේ පිළිගන්නේ නැතුව එක්ක නිරේ එක්ක තිරිසන් ලෝක යන නීත මිත්‍යා දෘෂ්ටිකයක් කරනවා. ඉතින් සමීර මේ යන රටාව තුළ පැහැදිච්ච කෙනාගේ අපහැදීම ඇති වෙන අපහැදිච්ච කෙනා වඩා වඩාත් අපහදින දේවල්ම මිනිසුන්ට පේන්න වෙන්නේ හානියක් ඔන්න ඔය විදිහට නොපෙනෙන පැත්තක. මම ඒක යම්කිසි අධීක්ෂණයක් ගැඹුරින් කරලා තමයි මේ කියන්නේ. ඒ වගේ කල්ලි විසින් අර වගේ විවිධ දැහැ ගැනීම සිද්ධ කරගෙන යනවා කියන එක දැක්ක නිසා. ඒ නිසා මමත් වරුණත් කතා කරගෙන තියෙන ඉදිරියේ මේකට කරන්න එක්තරා පිළියමක් ඒක අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මේ අන්තර්ජාල භාවිතා කරන අය හෝ වේවා සමාජ ජාල භාවිතා කරන අය හෝ වේවා දැන් තරුණයෝ වැඩියෙන් ඉන්නේ එතනනේ. ඒකයි මම මේක කිව්වේ. තරුණ පරම්පරාවේ වැඩි පිරිසක් මේ වෙලාවේ අන්තර්ජාලය හරහා මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. සමාජ මාධ්‍යස්වල ගනුදෙනු කරනවා. ඔවුන්ට පේන දේවල් එක්ක ඔවුන් මේ රටේ මීළඟ මේ පරම්පරාව. ඔවුන් බුද්ධ ශාසනය ගැන ඇති කරගන්න මේ ආකල්පේ අපි ඔවුන්ට පෙන්වන්න ඕනේ මේකට එහා ඔගොල්ලෝ නොදකින දේත් මේ ශාසනය තුල තියෙනවා. මොකද හේතුව මේකනේ. සීලයක් රැකලා නිහඬව භාවනා කරන හාමුදුරුවෝ මේ අන්තර්ජාලයට ඇවිල්ලා මේ මම භාවනා කරනවා ගගා පෙන්න ඉන්නේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. භාවනා කරන්නේ නැති එක්කෝ ඔන්න TikTok එකට ඇවිල්ලා සින්දුවක් කියන හාමුදුරුව කෙනෙක් ඉන්නවනම් ඒ හාමුදුරුවෝ ඇවිල්ලා ඕකේ සින්දුවක් කියයි. ප්‍රචලිත වෙන වැඩි. ඔව්. භාවනා කරන හාමුදුරුවෝ TikTok එකේ ඇවිල්ලා මේ භාවනා කරනවා කියලා පෙන්නන්නේ නැහනේ. එතකොට දැන් මේ පේන්නේ අර කළු චරිත ටික. සුදු චරිතේ පේන්නේ. ඉතින් ඒ නිසා කළු චරිත ටික ඉන්නෙත් මේ මුං ඇටකේ තැම්බෙන්නේ නැති යක්කට වගේ දෙක තුනයි. ඒ ටික තමයි කතා කරන්නේ ප්‍රධාන මාතෘකාව කරගෙන. අන්න ඒ නිසා
අපි ඔය වගේ අය නෙමෙයි පුතේ මේ වගේ අයත් මේ ශාසනය ඉන්නවයි කියන එකට යම් කිසි විදියක මේ මිනිසුන්ට ඒ පණිවිඩේ ආකල්පය සඳහා අවශ්‍ය පණිවිඩේ ගෙන යන්න ඕනේ. හැබැයි ඒක හරි පරිස්සමට කරන්න ඕනේ. මොකද හේතුව භාවනා කරන සයන්හසනමක් කිසිම දවසක සමාජගත වෙන්න කැමති නැහැනේ. එහෙම. උන්වහන්සේට විවේකයට බාධාවක්. උන්වහන්සේ සමාජගත වෙන්නේ නැති වෙන්න. උන්වහන්සේ ඉන්න තැන් දැනගන්නවටවත් කැමති නැහැ. ඒ නිසා ඉන්න තැනක්වත් දැනගන්නේ නැති වෙන විදිහට අපි එවැනි ස්වාමින්වහන්සේලා ගැන නිර්නාමිකව සහ උන්වහන්සේලාගේ නමක් ගමක් උන්වහන්සේලා ඉන්න තැනක් කිසිම දෙයක් තොරතුරක් සමාජයට නොදී එවැනි ස්වාමින්වහන්සේලාගේ වටිනා අත්දැකීම් මේ සමාජයට යොමු කරන්න ඕනේ කියලා හිතුවා. එහෙම. දැන් අපිට මේ රටේම ඉතිහාසයේ අතීතේ මේ බුද්ධ ශාසනය තුල වගේ සිදුවීම් බොහෝ තියෙනවා. අනුරාධපුර යුගයේ හිටපු රහතන් වහන්සේලාගේ එක සිදුවීම්, සමහරවිට උන්වහන්සේලා අසුරු කරපු ගිහියන්ට ලැබිච්ච අත්දැකීම්. ඒ වගේ විවිධ දේ. සමහර සංසල පිණ්ඩපාතේ වඩනකොට වෙච්ච දේවල්. ඒ වගේම මේ අටුවාවල තියෙනවා. අපි වටාරමිත බොහොම පැහැදිලි කළා අර සුළුගුළු උපාසකයන් වහන්සේ මේ දිව්‍ය ලෝකෙට රැගෙන ගියා. අන්න ඔය වගේ සිදි තියෙනවානේ. ඉතින් අදත් සමීර මේ ඈත වනසෙනසුන් වල ඉන්න භාවනානුයෝගී පින්වන්ත ස්වාමින්වහන්සේලා ඇසුරු කරන සමහර ඒ ගම්වල උපාසක මහත්තුරු වගේ අය ඉන්නවා. එහෙම. මේ වෙලාවේ වුන් දන්න වුන්ට අත්දැකීම් තියෙනවා. තමන්ගේ ගමේ පිණ්ඩපාතේ වඩන ස්වාමින්වහන්සේ නිසා තමන්ට හිත පැහැදිච්ච සිදුවීම්. උන්වහන්සේ කියපු දෙයක් එක්ක ඔබේ හිත පැහැදිමි. ඒකෙදි මේ කියන්න දෙන්න එපා. සමහරු කෝල් කර අපේ හාන්දුරනේ අපේ මේ කැලේ ඉන්න හාන්දුර කෙනෙක් අහසින් යනවා. මොකද මේ හරි පින්වන්තය දකින්නත් අසේ වගේ දේවලුත් තියෙනවා. අහසින් යන මැජික් ගැන නෙවෙයි අපි මේ කියන්නේ. එහෙම. සසුන් ප්‍රතිපදාවේ. ශාසන ප්‍රතිපදාවේ තුල නිහඬව යෙදෙන ස්වාමින්වහන්සේලා නිසා ඔබේ හිත පහදින යම් අත්දැකීම් තියෙනවා නම් ඒ අත්දැකීම් අපි අහන්න එනවා. මම වරුණ අපි සමීර ඔබ අපි එකතු වෙලා මේ අත්දැකීම් ලබා ගන්න අපිට යම්කිසි වැඩපිළිවෙලක් ඉදිරියේ සැලැස්මක් තියෙනවා. ඒ ඔක්කොම කතා කරන්නේ නැහැ. අපි එක ඉල්ලීමක් කරනවා මේ රටේ අපි වහගෙන ඉන්න ඔබට ඔබේ ගමේ කුටියක හෝ ලෙනක හෝ බොහොම විවේකීව පාඩුවේ පැත්තකට වෙලා. ඒ කියන්නේ ආයතන ප්‍රතිපදාව මුකුත් නැති එහෙම පින්වන්ත සයින්හන්සේලා වැඩ ඉන්නවනම් අපේ මේ නැවතත් කියන උන්වහන්සේලාව සමාජගත කරන්නේ නැහැ. උන්වහන්සේලාට විවේකයට බාධා කිරීමක් කරන්නේ නැහැ. නම්ගම් සඳහන් කරලා උන්වහන්සේලාව මේ අර භාවනා කරන ඒ පින්වන්ත ජීවිතෙන් මේ මුදවන්න කිසිම විදියකින් ඒකට අනතුරක් කරන්නේ නැහැ. නමුත් අර ඒ අත්දැකීම් දැන ගැනීම පිණිස යෝජනා කරනවා අපිට දුරකථන ඇමතුමක් දීලා ඔබේ ගමේ ඒ වගේ සයන්හන්ස නමක් ඉන්නවනම් ඉන්නවා කියන එක විතරක් අපිට කතා කරලා තොරතුරු දෙන්න. එතකොට ඒ තොරතුරු දුන්න කෙනත් එක්ක අපි සම්බන්ධ වෙනවා එතනින් එහාට. ඔබට පුළුවන් කතා කරන්න 0.717 365 345 0.717 365 345 මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම ඔබේ හිත පැහැදුණු යම් කිසි ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු අපට දැනුම් දෙන්න. අපි ඉදිරි වැඩ පිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉදිරි සිත්නෙත් අසපොල්දී ඔබට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක සමීර අනිත් පැත්ත කිව්වනම් කෝල්ලේ යොන්තර ගමේ පාවිච්ච හාඳුරු කෙනෙක් ඉන්නවනම් පන්සලේ හාඳුරු ගැන වෙලා කලකිරලා නම් ඉන්න කතා කරලා කියන්නේ කිව්වොත් එහෙම ෆෝන් එක තියන්න ඇමතුම් එයි. මේ ඇමතුම් එන්නේ බොහොම ටිකයි. ඒ ටික අපිට වටිනවා කතා කරන්න කියලා නැවතත් සිහිපත් කරනවා. හොඳයි එහෙනම් අපිට කාලය ගෙවි ගිහිලායි තියෙන්නේ. සිත්නෙත් අසපුව සෙනසුරාදා වෙන්න සමුගන්නට යන මොහොතේ අපි ඔබට ආරාධනා කරනවා අදත් රාත්‍රී 9ට රාත්‍රී 9:30ට ධර්ම දක්ෂිනාව විඳ ගන්න. හෙට උදෑසන 8ට මෙත්නෙත් පාමුලට එන්න. ඒ වගේම හෙටත් රාත්‍රී 4ට සිත්නෙත් අසපුවට සමන් දෙන්න. මේ විදිහට net FM රේඩියෝ වැසුරේ ධර්මයේ රසය විඳ ගන්න නිරන්තරයෙන් කටයුතු කරන්න කියලා අපි ආරාධනා කරන අතරේ සිත්නෙත් අසපුවෙන් සමුගන්නා මොහොතේ දීර්ඝ කාලයක් පුරා සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් ඔබේ සිත් සතන් දහමින් සුපෝෂණය කරන පූජනීය
පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මේ සියලු පින් උන්වහන්සේගේ නිවීම පිණිස වේවා. උන්වහන්සේට තවදුරටත් මේ සසුනේ වැඩ වඩන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. එහෙමනම් අද සිත්නේ තසපුවෙන් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සියල් සතගේ දුක දුටුවේ